බලන්න ප්‍රශ්න අංක 11 මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීම සඳහා 2024 දින මధు විශ්ව ව්‍යාපාරයක් ආරම්භ කළා. 2021 3:31 දින අවසන් වර්ෂය තුල මුහුණු ආවරණ 12000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනවා. මේ වර්ෂය සඳහා අයවැයගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 3,60,000ක් වේ. 2020 අප්‍රේල් මාසය තුලදී පහත සත්‍ය පිරිවැය දරන ලදී. පහත සත්‍ය පිරිවැය දරන ලදී. මොනවද? රෙදිවල පිරිවැය 1,000 රුපියල් 60යි. රෙජු සැකසුම් පිරිවැය 1,000 රුපියල් 20. ඒකකයක් සඳහා තියෙනවා කියන රෙජු වියදන්නේ. රෙජු පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය 30,000යි. නිෂ්පාදන නොවන පොදු කාර්ය 20000යි. නිෂ්පාදන නොවන පොදු කාර්ය කියන්නේ ලාභ ලාභ ප්‍රකාශනය. නිෂ්පාදන පොදු කාර්ය කියන්නේ නිෂ්පාදන අදාළයි. තර අප්‍රේල් මාසය තුලදී ඒකක 1000ක් නිෂ්පාදනය කළ අතර ඒකක 800ක් එකක් රුපියල් 150 බැගින් විකුණන ලද. 2020 අප්‍රේල් මාසදා ලාභය සහ 2024 තියෙන නිමිතෝගේ පිරිවැය. එතකොට අගතෝගේ පිරිවැය අහනවා ලාභය අහනෝනේ. දැන් නිෂ්පාදන පිරිවැය දක්වා අපි හදාගෙන ඉන්නවනේ. පොඩ්ඩක් නිෂ්පාදන පිරිවැය ඉස්සලා හදාගමු බලන්න. දැන් මෙතන ඒකක 1000ක් නිෂ්පාදනය අහන්නේ. ඒකක 1000 නිෂ්පාදනය අහන්නේ. ඒකක 1000 දී රෙදි සඳහා රුපියල් 60ක් වෙනවා. රෙදි සැකසුම් පිරිවැය 1,000 රුපියල් 20ක් වෙනවා. කොහොම 80ක් වෙනවා. රුපියල් 80ක් වෙනවා රෙදි වියදම්. දැන් මේ වගේ 1000ක් අපි ගන්න එපා. මෙතනින් 80000ක් නේද? 8.4යි. රෙදි දාවේ පිරිවැය 80000ක් වෙනවා. ඊළාට නිෂ්පාදන පොදු කාර්ය යනවා 30000. නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය කීයද? 30000ක් ගිහිල්ලා තියෙනවානේ. දැන් පුළුවන් අපිට ඒකක මේ මුළු නිෂ්පාදන පිරිවැය හොයාගන්න. 1,10,000ක් ගිහිල්ලා තියෙන මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය කීයද? 1,10,000. හරි. ඉතින් අප්‍රේල් මාස තුල ඒකක 1000ක් නිෂ්පාදනය කළ අතර ඒකක 800ක් රුපියල් 150 බැගින් වික්කරුනේ. ඉතින් විකුණුම් ආදායමෙන් අපි විකුණුම් පිරිවැය අඩු කරපුවානේ මෙතන ලාභය ගන්න තියෙන්නේ නේද? කොහොමද අපි ගන්න එතකොට? දැන් මෙතන ඒකක නිෂ්පාදන පිරිවැය හොයාගන්න පුළුවන්. අග නිමිතෝගේ හොයාගන්නත් වෙනවානේ. 1,10,000ක් ගිහිල්ලා තියෙනවා. ඒකක 1000ක් හදන්නනේ. ඒතර රුපියල් 110ක් තමයි 110 යන්නේ. කියදන්නේ රුපියල් 110ක් කරන එක 110 ඒක හොයාගන්න පුළුවන්. එක 110 රුපියල් 110යි නිෂ්පාදන පිරිවැය යන්නේ. හරි. එතකොට දැන් අපි වෙනදාන්සට ගියොත් නිෂ්පාදන පිරිවැය මුල නිමිතෝගයක් නේ අග නිමිතෝගේ හොයාගන්න ඕන. ඒතර වික්‍රම පිරිවැය ගන්න පුළුවන් නේ. ඔය අගතෝගේ පිරිවැය හොයාගන්න කියලා. දැන් මෙතන 1000ක් නිෂ්පාදනය කරලා 1000ක් නිෂ්පාදනය කළා 800ක් විකුණනවා කියනවනේ. 200ක් ඉතුරු වෙලා තියෙනවනේ. ඉතින් ඒතකොට ඒකේ 200යි. 1000ක් තමයි මේ මාසෙ තුන නිෂ්පාදනය කරන්නේ. මේ අර සම්පූර්ණ කතාව ගන්න ඕනේ නැහැ මේකේ. අප්‍රේල් මාසෙ නිෂ්පාදනය කළේ 1,1000 සම්බන්ධව මේ අහලා තියෙන්නේ. හරි. එතකොට අගනිමිතෝගේ වටිනාකම ගමු. දැන් මෙතන අපිට පුළුවන් ඒකක නිෂ්පාදනය අපි දන්න නිසා දැන් සාමාන්‍ය අපි අගතෝගේ අගය කරන් නිෂ්පාදන පිරිවැය පදනන්නේ. දැන් මෙතන අගතෝගේ ඒකක 200ක් තියෙනවා. 1000ක් හදලා 800ක් වික්කනම් 200ක් ඉතිරි. ඒ 200 අපි නිෂ්පාදන පිරිවැය පදනමින් අගය කරමු සරල. අග නිමිතෝගේ. එතකොට ඒකක 200යි ඒකක 200යි වැඩි කිරීම ඒකක මිල 110යි. දැන් බලන්න එතන කීයක් කරන්නේ 2.22යි. ඔව්. අග නිමිතෝගේ වටිනාකම අපිට හොයාගන්න පුළුවන් රුපියල් 22000ක් කියලා. ඒ කියන්නේ දෙවෙනි උත්තරේනේ. තොගේ පිරිවැය 22000 කියන උත්තරයට යන්න පුළුවන්. හැබැයි 22000 උත්තර දෙකක් තියෙනවානේ. දැන් බලමු එහෙනම් අපි ලාභය කොහොමද හොයන්නේ කියන කාරණේ. දැන් නිෂ්පාදන සහ වෙළඳ ගිණුමක් අපි හැදුවොත් මොන වෙළඳාංශයට අපි නිෂ්පාදන පිරිවැය මාරු කරන්නේ. නිෂ්පාදන
පිරිවැය කීයද අපිට ආවේ 1,10,000. දැන් අගනිමිතෝගේ මේකෙන් අඩු කරන්න පුළුවන්. අගනිමිතෝගේ රුපියල් ලගේ 22,000යි. හරි. දැන් විකුණුම් පිරිවැය නෝනේ. විකුණුම් පිරිවැය 8යි 88,000ක විකුණුම් පිරිවැය. ඒක තේරෙනවද? අපි දැන් නිෂ්පාදන පිරිවැය වෙනද අංශයට මාරු කරන වෙනද ගිණුමට. එතකොට මුල නිමිතෝගයක් මේකේ නෑ. නිෂ්පාදන පිරිවැය අගනිමිතෝගේ අඩුවම විකුණුම් පිරිවැය නෝනේ. ඒතර විකුණුම් පිරිවැය සහ විකුණුම් අතර වෙනස ධන ලාභය කියලා ගන්න පුළුවන්. ඔව් දැන් විකුණුම් අපි ගාව තියෙනවා. විකුණුම් ආදායම් පොඩ්ඩක් හොයාගන්න. 800ක් විකුණන්න 150 ගන්න. 800ක් විකුණන්න 150 ගන්න. 3යි 15කට 120යි. ඔන්න එහෙනම් 1,20,000කට විකුණනේවා සඳහා 1,20,000ට විකුණනේවා සඳහා අපිට ගිහිල්ලා තියෙනවා 88,000. දැන් කීයද? 2යි 32,000යි. 32,000ක දල ලාභය. ඒක හොයාගන්නේ 800ක් විකුණන්න 150ක් නම් එතනින් රුපියල් 1,20,000ක විකුණුම් ආදායමක් එනවා. දැන් අපි විකුණුම් පිරිය දන්න ඕනේ. නේද? මේකනේ විකුණුම් පිරිවේ. විකුණුම් ආදායම සහ විකුණුම් පිරිය අතර වෙනස දල ලාභය. හරිද? දැන් අහන්නේ මාස සදා ලාභයනේ මොන ලාභය? සුද්ධ ලාභෙන්නේ. තව ලාභ ප්‍රකාශන වියදම් ටිකකුත් මේකේ අර 18 දාලා දීලා තියෙනවා. කීයක් දීලා තියෙනවද? ඔව්. නිෂ්පාදන නොවන පොදුකාර එකත් අඩු කරන්නේ. නිෂ්පාදන නොවන පොදුකාරය. කීයක් තියෙනවද? 20,000ක් තියෙනවා. එහෙනම් ධන ලාභයක අඩු කරා නම් උත්තරේ 12,000ක සුද්ධ ලාභය අඩු වෙනවා. ඔන්නෝයි ගන්න තියෙන්නේ. එතකොට සුද්ධ ලාභය 12,000කුත් තොගේ පිළිවෙ 22,000කුත් කියන උත්තරය තමයි අපිට යන්න තියෙන්නේ. නේදනේ? තේරුණාද? ඒකයි එක පටලවලා දීලා තියෙන 12,000ක් නිෂ්පාදනය කරනවා කියලා උඩ දීලා තියෙනවා. නමුත් යටින් කියනවා අප්‍රේල් මාසතෝදී ඒකක 1000ක් නිෂ්පාදනය කළා දාත. ඒකක 800ක් 150 බැගි විකුණනවා. ඒක මුළු විකුණුම් ආදායමට ඇතුලින් ගන්න. 800ක් 150 ගන්න විකුණොත් 1,20,000ක මුළු ආදායමක් අපිට හම්බ වෙනවා. 1,20,000ක මුළු ආදායමක් අපිට හම්බ වෙනවා. හරිද? ත්‍රාණෝ 2020 අප්‍රේල් මාසයේ ලාභය සහ අගනිමිතෝගේ වටිනාකම. දැන් අගනිමිතෝගේ අපි රුපියල් කරගන්න ඉතින්. දැන් අගනිමිතෝගේ ඒකක 200 නේද 200 ගත්තේ කොහොමද? 1000ක් නිෂ්පාදනය කළා 800 විකුණනවා 200ක් ඉතුරු වෙන්නේ. 200ක් ඉතුරු. ඒ 200 අපි රුපියල් කරගන්න ඕනේ. ඒකක නිෂ්පාදන පිළිවෙල වැඩි කරලා. ඒකක නිෂ්පාදන පිළිවෙල වැඩි කරන්න ඕනේ. ඉතින් අපි ගත්ත මුළු නිෂ්පාදන පිළිවෙල ඉස්සර හදාගත්තන 18 අදාළු. රෙදි වල ඒකකයක් සදා රුපියල් 60ක් යනවලු මේ රෙදි සඳහා රෙදි සැකසුම් පිළිවෙල ඒකකයක් සදා රුපියල් 20ක් 80ක් යනවා. ඉතින් 80 වැඩි කරා කියන්නේ 1000 න්නේ. ඉතින් 80000ක් අපිට ආවා. ඊළඟ නිෂ්පාදන පොදුකාරතිම 30000. මෙන්න මේ ටික තමයි මොන නිෂ්පාදන පිළිවෙල 1000ම නිෂ්පාදන පිළිවෙල එක. 1000ම නිෂ්පාදන පිළිවෙල 1,10,000 නම් ඒකයක් සදා 110යි. ඒත් අගනිමිතෝගේ අපි අගේ කරන්නේ විදිහට. ඒකක 200 වැඩි කිරීම රුපියල් 110යි. ඒකක 200 වැඩි කිරීම රුපියල් 110යි. 20000 ගන්නන්නේ විදිහට. 20000 අගනිමිතෝගේ ගන්න. ඒත් නිෂ්පාදන පිළිවෙල දන්න නිසා නිෂ්පාදන පිළිවෙලෙන් අගනිමිතෝගේ අඩු කරන්න. අපි වෙනදාන් අංශයට ගත්ත මුල නිමිතෝගේ එකතු කරා නිෂ්පාදන පිළිවෙල අඩු කරා අගනිමිතෝගේ කියලා කරන්නේ. මුල නිමිතෝගේ යන්නේ නිෂ්පාදන පිළිවෙල අගනිමිතෝගේ අඩු කරලා විකුණුම් පිළිවෙල වෙනවා. ධන ලාභය කොහොමද? විකුණුම් ආදායම විකුණුම් පිළිවෙල අඩු කරන්න ඕනේ. විකුණුම් ආදායම මෙතනින් හොයාගන්න. 800ක් 150 ගන්න විකුණනවා. එතකොට විකුණුම් ආදායම 1,20,000යි විකුණුම් පිළිවෙල මේ ගන්න දල ලාභය මේ ගන්න. 30000ක දල ලාභයෙන්. ඒකේ නැවත නිෂ්පාදන නොවන පොදුකාරය. ඒකේ ලාභ ප්‍රකාශයට යන ටික මොකක් කරන්න ඕනද? අඩු කරන්න. ලාභ ප්‍රකාශන ටික අඩු කරන්න. එතකොට අපිට පුළුවන් සුද්ධ ලාභය කීයද කියලා ගණනය කරගන්න. සුද්ධ ලාභය කීයද කියලා හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒවා ටිකක් අර සංකීර්ණයි ඒක හරියට හදා ගන්න ඕන. උත්තරය අපි ගන්න කීයද එතකොට? හතරවෙනි උත්තරය තමයි දෙකම හරියන උත්තරනේ. මාස සදා ලාභය 12000යි තොගේ පිරිවැය 22000යි කියන උත්තරය. හරි. එහෙනම් 12 වෙනි අභ්‍යාසය දැන් අපි ඊයේ පළවෙනි අභ්‍යාස 10 ලේසුනට සමහරව තියෙනවා මේක අමාරුයි. 12 2020 3.31 දිනේ අවසන් වර්ෂය සඳහා ආයතනයක්
රුපියල් 1,50,000ක ලාභයක් වාර්තා කරා. කෙසේද පසුව කරන ලද පරීක්ෂාවකදී ගිණුම් පොත්වල පහත වැරදි අනාවරණය වුණා. ඒක නම් ලේසිනේ. ඉහත වැරදි නිවැරදි කිරීම පසුව 2023 3.31 දින අවසන් වර්ෂදා නිවැරදි ලාභය කොපමණද? ලාභ සංශෝධනයක් කරන්න තියෙනවා. ගිණුම්පත් ලාභය දාලා ධනනික දාලා බලන්න සුද්ධ ලාභය කීයද කියන්නේ? නිවැරදි සුද්ධ ලාභය කීයද? අපිට කෙටුම්පත් දීලා තියෙන කීයද? 1,50,000 නේ. ලාභය 150. කෙටුම්පත් ලාභය. දැන් මේක සංශෝධනය කරගන්න. පළවෙනි දවසේ මොකක්ද තියෙන්නේ? 2020 මාර්තු මාසයේ සඳහා මුළු ණයට විකුණුම් 650ක් විකුණුම් ගිණුමේ සහ ණයගැති පාලනයේ 560ක් ලෙස වාර්තා කරනවා. දැන් මේක වැරදි වේද කියන පසුව ලාභය හරනේ. හරි. එතකොට 650ක් විකුණුම් ලියලා තියෙන්නේ 560ක් ලෙස අඩුවෙන් ලියලා තියෙනවා. එහෙනම් විකුණුම් වැඩි කරන්න ඕනේ. විකුණුම් බැර ණයගැති පාලන හරනේ. විකුණුම් වැඩි වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා. විකුණුම් වැඩි වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා. කීයද වෙනස? 90යි 90. 90කින් ලාභය වැඩි කරන්න පුළුවන් පළවෙනි සිද්ධිය නිසා. විකුණුම් බැර ණයගැති පාලන හරතර. විකුණුම් වැඩි වුණා කියන ආදාය වැඩි වුණා. ඒ නිසා ලාභය වැඩි වෙනවා. ඊළඟට වෙනද ණයගැතියෙකුට ලබා දුන් 20ක මුදල් වට්ටමක් ණයගැති පාලන කිරීමේ පමණක් පිටපත් කර තිබුණා. ඒ කියන්නේ දුන් වට්ටම් කියලා ලියලා නැහැ කියන එක. නේද? දුන් වට්ටම් හර ණයගැති පාලන බැර. පාලන බැර වෙලා දුන් වට්ටම් හර වෙලා නැහැ. දුන් වට්ටම් හර අවිනිශ්චිත බැර කියලා තමයි හර බැර යන්නේ. දුන් වට්ටම් හර අවිනිශ්චිත බැර. දුන් වට්ටම් හර වුණා කියන්නේ වියදමක් වැඩි වෙනවනේ. ඒක ලාභය අඩු වෙනවා. ලාභය අඩු වීමක් ඒ 20 නිසානේ. කොහොමද අදායන කියන හරි. ඊළඟට බලන්න බැංකු තැන්පතුවකින් ලද 25ක පොලි ආදායම පොලි වියදම් ගිණුමට බැර කරනවා. කෙසේ වුවද මේ වටිනාකම මුදල් ගිණුමේ නිවැරදි සටහනක තිබුණා. ඔව්. බැංකු තැන්පතුවක 25ක පොලි ආදායම පොලි වියදම් වලට බැර කරනවා. ඔව් පොලි වියදම් ගිණුමට බැර කරලා තියෙනවා. එතකොට ඒක වැරදිනේ. පොලි වියදම් ගිණුමට හර කරන්න ඕනේ. මේ වැරද්ද ඇති කරන්න. ඊළඟට මේක පොලි ආදායම් වලට බැර කරන්න ඕනේ. පොලි ආදායම් බැර කරන්නත් ඕනේ. මොන වගේ දෙයක් කරන්න තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් පොලි වියදම් වලට හර කරා කියන්නේ වැරද්ද නැති කරන්න මේක වැරදිනේ. පොලි වියදම් වලට හර කරා කියන්නේ එතනින් ලාභ 25ක් අඩු වෙනවා කියන එකනේ. වියදම් වැඩි වෙන නිසා ලාභය අඩු වෙනවා. වියදම් වැඩි වෙන නිසා ලාභය අඩු වෙනවා. ආයේ දැන් මේක පොලි ආදායම් වලට දාපුවම ආදායමකුත් වැඩි වෙනවනේ. ආදායම වැඩි වෙනවා කියන්නේ එතන ලාභේ ආපස්සට 25කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ සිද්ධියෙන් සුද්ධ වශයෙන් ලාභයට බලපෑමක් ගිහිල්ලා නැහැ. තේරුණාද? පොලි වියදම් වැඩි කරන්නේ මේ වැරද්ද නැති කරා. වියදම් වැඩි වුණා කියලා ලාභය අඩු වෙනවා. ආදාය වැඩි වුණා කියලා ලාභය වැඩි වෙනවා. මේක එක එක කැපිලා යනවා. ඒ නිසා ඒක අපි ලාභයට බලපන්නේ නැහැ. හරි? වර්ෂය සඳහා මෝටර රථ ෂෙයා 30ක් මෙතෙක් වෙන් කර නොතිබුණි. ෂෙයා කියන්නේ ලාභය අඩු වෙනවා. ෂෙයා කියන්නේ වියදමක් නේ. ලාභය අඩු වෙන්න බලපාන. එච්චරයි. දැන් මෙන්න මේ ටික කලපලා ගත්තා නම් අපිට උත්තරයට යන්න පුළුවන් නේ. කියන්න දෙන්න බලන්න. මෙතන 50ක් අඩු වෙනවා. ඒ කියන්නේ 40 190. 1,90,000 කියලා උත්තරයක් තියෙනවානේ. එහෙනම් දෙවෙනි උත්තරයට අපිට යන්න පුළුවන්. 12ට 2. 12ට 2. ඒක සාමාන්‍ය ලාභ සංශෝධනය. අන්න ඒවා ගණන් නම් ගොඩක් වෙලා තියෙනවා ටික. කොහමද? වැරදි නිවැරදි කිරීම ගැළපිලි පාඩම් වලදී මේ ලාභ සංශෝධන අපි විතරම කතා කරනවා. 13 වෙනි එක ලාභ අරමුණු කරන නොගස් සංවිධානාත්මක පරිගැටලුවක් බලන්න. ක්‍රීඩා සමාජයක 2020 මාර්තු 31 දින අවසන් වර්ෂය සඳහා අදාළ තොරතුරු පහත දැක්වේ. වර්ෂය සඳහා හඳුනාගත් සමාජික මුදල් ආදායම 300යි. වර්ෂය තුල කපා හරින ලද පසුගිය වර්ෂයේ හිගෙහිට සමාජික මුදල්. ඒ සමාජික මුදල් කපා හැරීම අවස්ථා දෙකක් දෙනවා. පසුගිය වර්ෂයේ හිගෙහිටියවා මේ වර්ෂේ කපන්නත් දෙනවා. මේ වර්ෂයේ හිගෙව මේ වර්ෂේ කපන්නත් දෙනවා. හරි. එතන අවස්ථා දෙකක් තියෙනවා. අදින දෙකක් තියෙනවා. අපි බලමු මේ අවස්ථා දෙක මම කියලා දෙන්නම්. ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා පරිත්‍යාගයක් හම්බෙලා තියෙන ලක්ෂ 5ක. මින් ලක්ෂයක් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා 2020 3.31 භාවිතා කර ඇත. හරි. ඊට කියනවා ක්‍රීඩා පිටිය කුලියට ලබා දීම වෙනුවෙන් වර්ෂය තුල ලද ඉතිරි මුදල මේ සඳහා
2019 3.30 දින 150ක අත්තිකාර මුදලක් ලැබුණා. අත්තිකාරමක් කියන්නේ කලින් හම්බෙච්ච එකක් නේ. කලින් හම්බුණා කියන්නේ මේ වර්ෂයට අදාළ එකක් කියලා අපිට හිතන්න පුළුවන්. හරි. ඒක හැර තව ලක්ෂයකුත් හම්බෙලා තියෙනවා. අය කියන පරිත්‍යාග වලින් භාවිතා කරන ලද වටිනාකම පමණක් වර්ෂයේ ආදායම ලෙස හඳුනා ගැනීම ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තියයි. ඉහත අයිතම නිසා ක්‍රීඩා සමාජයේ 2023 දින සමුච්චිත අරමුදලේ ශේෂ්ඨ වැඩි වීම. හරි. ඒ ගොඩක් හිතලා හදන ගණන් එක තියෙනවා. දැන් ඉස්සලා අපි අර ආදාය වියදම් වලට යන ආදායම හොයාගත්තා නම් හරි. ආදාය වියදම් වලට යන ආදායම හොයාගත්තා නම් හරි. එකක් තමයි වර්ෂය තුල හඳුනාගත් සමාජික දල ආදායම. වර්ෂය තුල හඳුනාගත් කියන්නේ එතන උපචිත පදනමෙන් කියලා අදහස් වෙනවන්නේ. වර්ෂයට අදාළ කියන එක හඳුනාගත් කියන්නේ. ලැබුණ එකක් ගැන නෙමෙයි කියන්නේ. වර්ෂය සඳහා හඳුනාගත් සමාජික දල ආදායම 300. ඒක ඔන්න ප්‍රධාන ආදායමක් නේ. සමාජික මුදල් ආදායම 300. වරම දා ගන්න පුළුවන් සමාජික මුදල් කියන. සමාජික මුදල් 300. හරි. ඊළඟ මතක තියාගන්න වර්ෂය තුල කපාහන්නද පසුගිය වර්ෂයේ හිගෙහිටි සමාජික. ඒ සාමාන්‍යයෙන් පසුගිය වර්ෂයේ හිග එකක් මේ වර්ෂේ කපනකොට අපි ඔක හරබැර කරන්නේ කොහොමද? ඔව් සමුච්චිත අරමුදල් ගිණුම හර සමාජික මුදල් බැර කියන. සමුච්චිත අරමුදල් හර සමාජික මුදල් බැර. ඒ සමුච්චිත අරමුදලට හර කරේ. ඒ සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් ඔය ලාභරෝග නොගත් සංවිධානයක කාලච්ඡේදයේ මුල අපි සමුච්චිත අරමුදල හොයාගන්න. ඒ කාලච්ඡේද මුල සමුච්චිත අරමුදල හොයාගන්නේ කොහොමද? අර ආරම්භක වත්කම් සහ වගකීම් ටික දානවා තත්ත්ව විස්තරය කියලා ලේඛනයකදී. ආරම්භක වත්කම් ටික දානවා කොහටද? තත්ත්ව විස්තරයට. මේ තත්ත්ව විස්තරයට තත්ත්ව විස්තර කියන්නේ ශේෂපත්‍රය නැත්නම් මේ මූල තත්ත්ව ප්‍රකාශ වගේ තනි වාර්තාවක්. හරි. දැන් මේකේ සාමාන්‍ය වත්කමක් කියන හරශේෂයන් වත්කම් ගිණුම් වලට හර කරලා තත්ත්ව විස්තරයට අපි වත්කම් බැර කරනවා. මේ තත්ත්ව විස්තරය. වගකීම් කොහොමද? අදාළ වගකීම් ගිණුම් කියන සාමාන්‍ය බැරශේෂයන් ඒකට බැර කරලා තත්ත්ව විස්තරයට වගකීම් හර කරනවා. හරි. එතකොට මේ පැත්තේ වත්කම් වැඩි මෙන්න මෙතන වෙනස සමුච්චිත අරමුදල කියලා අපි ගණනය කිරීමක් කරනවා. සමුච්චිත අරමුදල. දැන් සාමාන්‍ය ව්‍යාපාරයක නම් ඔක ප්‍රාග්ධනෙ. වත්කම් සවගකීම් අතර වෙනස ප්‍රාග්ධනෙ කියලා දන්නවා. මේ වගේ ලේඛනයකින් තමයි තත්ත්ව විස්තර අපි ගණනය කරන්නේ. කොහොම හරි දැන් ආරම්භක හිග සමාජික දලක් කියන්නේ මේ තත්ත්ව විස්තරයට ගිහිල්ලා තියෙනවා වත්කමක් හැටියට. වත්කමක් හැටියට ගිහිල්ලා තමයි සමුච්චිත අරමුදල හොයාගෙන තියෙන්නේ. මොකද ආරම්භක වත්තාවක්කින් සියල්ලම අපි තත්ත්ව විස්තරයට ඇතුළත් කර ගන්නවා. ආරම්භක වත්තාවක්කින් සියල්ලම තත්ත්ව විස්තරයට ඇතුළත් කර ගන්නවා. ඒ නිසා එතනදී අපිට අර ආරම්භක හිග සමාජික දල දැනට තියෙන්නේ සමුච්චිත අරමුදල් ගිණුම කියලා උපකල්පනය කරන්න පුළුවන්. ප්‍රාග්ධනය ඇතුලේ සමුච්චිත අරමුදල ඇතුලේ තමයි ඒක තියෙන්නේ. එතන සමුච්චිත අරමුදල කියන්නේ ප්‍රාග්ධනයේ වාගේ කන්නේ සාමාන්‍ය ව්‍යාපාරයේ. එතන මේක තියෙන්නේ බැරශේෂයක් නේ. එහෙනම් අර පසුගිය වර්ෂයේ හිගේක දැනට තියෙන සමුච්චිත අරමුදල නිසා ඒක අපි කපා හරිනකොට සමුච්චිත අරමුදල් ගිණුම හර සමාජික දල බැර කියලා ගන්න ඕනේ. සමුච්චිත අරමුදලට හර වුණා කියන්නේ දැන් මේක අහන්නේ සමුච්චිත අරමුදල ශේෂ වැඩි වීම කියද කියන්නේ. එහෙනම් ඒක මතක තියාගන්න සමුච්චිත අරමුදලෙන් අඩු වෙනවා කියන්නේ. කොහොමද අපි හිතන්නේ? හිග කපා හැරේ. හිග සමාජික කපා හැරේ මම දැන් සමුච්චිත අරමුදලෙන් අඩු වෙනවා කියද්ද 50. හිග සමාජික දල කපා හැරීම සමුච්චිත අරමුදලෙන් අඩු විය යුතුයි 50. ඒක පසුගිය වර්ෂයේ හිග එකක් නිසා තමයි මේ වර්ෂ කපනකොට මේ විදිහට ගලපන්නේ. හරිද? ඊළඟ ක්‍රීඩා උපකරණ සඳහා ලද පරිත්‍යාග 500. ඒකෙත් පොඩි ගැළපීමක් තිබ්බනේ. මේ යටින් කියනවනේ. පරිත්‍යාග වලින් භාවිතා කරන ලද වටිනාකම පමණක් ආදායමක් ලෙස හඳුනා ගැනීම ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තියයි. දැන් මේකෙන් භාවිතා කරලා තියෙන කොච්චරද මේ වර්ෂය තුල? රුපියල් ලක්ෂයක් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා භාවිතා කරනවා. පරිත්‍යාග කියන අපේ ආදායමක්. මේ පරිත්‍යාගයත් මේකට ගලප ගන්න මේ වර්ෂයේ භාවිතා කරපු ප්‍රමාණය පමණක් 500න් 100ක් 500න් 100ක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට ක්‍රීඩා පිටියේ කුලියට දීම වෙනුවෙන් වර්ෂ තුන ලද ඉතිරි මුදල මේ සඳහා 19/3/30 දින 150ක අත්තිකාර මුදලක් ලැබුණා. දැන් අත්තිකාරම කියන්නේ කලින් හම්බෙලා මේ වර්ෂයට අදාළ එකක් නේද? නේද?
එතන මේ 100ත් මේ වර්ෂය තුල හම්බෙලා තියෙනවා 150 කලින් හම්බෙලා තියෙනවා. එහෙනම් මේක වර්ෂයට අදාළයි ක්‍රීඩා පිටිය කුලයට දීමෙන් කොච්චරද මේ වර්ෂය ආදායම 250ක් කියලා ගන්න පුළුවන් ඉන්නේ. කුලිය ආදායම. ක්‍රීඩා පිටිය කුලියට දීමෙන් අපිට හම්බෙන ආදායම රුපියල් 250. කුලිය ආදායම කීයද? 250ක් කියලා ගන්න පුළුවන්. 250ක් කියලා ගන්න පුළුවන්. 250ක් කියලා ගන්න. දැන් ඔය ටික තමයි අපිට ආදායම වශයෙන් ගන්න තියෙන්නේ. 50යි 3යි 4යි 6යි. 650කින් ආදායම වැඩි වෙනවා. ආදායම වෙනවා කියන්නේ සමුච්චතර වලට වගේ එකතු වෙන්නේ. නේද? ප්‍රාදන් ලාභ එකතු වෙන්නේ. වියදම් නැත්තම් මේ ඔක්කොම ලාභය කියලා ගන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යාපාරය ගැන ලාභය ලාභරුක නුගත් සංවිධානය ගැන මේක අපි කියන්නේ සමුච්චතර නෙවෙයි සෝරි අතිරික්තය කියන. හරිද? එතකොට මෙතන ලාභය නැත්තම් අතිරික්තය 650ක් වැඩි වෙනවා. ඊට අමතරව සමුච්චතර මුදලෙන් මෙතන 50ක් පසුගිය වර්ෂයේ කපලා තියෙනවා. එහෙනම් සුද්ධ වශයෙන් 600ක වගේ බලපෑමක් තමයි මේක තියෙන්නේ. 600ක් ගන්න. ඔය උත්තරේ තියෙනවා අපිට ගන්න පුළුවන් 13ට 4 කියන උත්තරේට යන්න පුළුවන්. 13ට 4. හරි. ඒ උත්තරේ ගන්න මේ විදිහට තමයි අපිට කතා ගන්න තියෙන්නේ. හරි. ඔය ඊළඟ ප්‍රශ්නේ බලන්න උත්තරේ කීයද? හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? කුමන ප්‍රකාශ නිවැරදි වේද? හවුල් ව්‍යාපාර විසින් මූල්‍ය ප්‍රකාශ පිළිබඳ කිරීමේදී ගිණුම් කරන ප්‍රමිත අනුගමනය නොකළ යුතුය. අනුගමනය නොකළ යුතුය කියන එක ගන්න බෑ නේද? ප්‍රමිත අනිවාර්යෙන් අනුගමනය කරන්න කියලා එකක් නැහැ. සමාගම් වල තරම් ප්‍රමිත යොදාගන්නේ. නමුත් අපි නේද තෝගාගේ කිරීම ප්‍රතිපත්ති සංකල්ප මූලධර්මනේ. ඒවා ගොඩාක් භාවිතා කරනවනේ හවුල් ව්‍යාපාරවල. ඒ නිසා ඒක හවුල් ව්‍යාපාර විසින් මූල්‍ය ප්‍රකාශ පිළිබඳ කිරීමේදී ගිණුම් කරන ප්‍රමිත අනුගමනය නොකළ යුතුයි කියන එක 100ක් නොකළ යුතුයි කියන එක පිළිගන්න බෑ. ඒ නිසා ඒක අසත්‍යයි. අපෙන් අහන්නේ හරියවනේ. ඔව්. උත්තරේ හදලා තියෙනවා දාන්න බලන්න. හවුල්කරුවන් විසින් ව්‍යාපාරික කළමනාකරණයට හවුල්කරුවන් ලෙස දායක විට උන්ට ගෙවන වේතන හවුල් ව්‍යාපාර වියදම් ලෙස සැලකනු ලැබේ. නෑ. හවුල්කරුවන් ලෙස දායක වුණාම ඒක විසර්ජන කිරීමේ ගලපන්න පුළුවන් නේ. දැන් ලාභයෙන් හවුල්කරුවන් බෙදරේ එවන්නේ අපි විසර්ජනයක් කියන්නේ. හවුල් වේතන, ප්‍රාග්ධන පොලි, ලාභ කොටස්නේ. එවනේ. එතන මේක අපි තේරුම් ගන්න ඕනේ හවුල්කරුවන් විසින් ව්‍යාපාරේ කළමනාකරණයට හවුල්කරුවන් ලෙස දායක වුණා. ඔවුන්ට ගෙවන වේතන වියදම් ලෙස සැලකනු ලැබේ. නෑ මේක වියදම් වශයෙන් නෙවෙයි සැලකන්නේ. මේක විසර්ජනයක් වශයෙන් තමයි සැලකන්නේ. මේක විසර්ජන ප්‍රකාශය ගලපන එක. විසර්ජන ප්‍රකාශය ගලපන එක. ඒ නිසා ලාභ වෙන එකක් නෙවෙයි. ඒකත් ගන්න බෑ ඒ නිසා. හරිද? ඊළඟ ප්‍රාර්ථනයට දායක වූ අනුපාතයට ලාභ බෙදා ගැනීමට හවුල්කරුවන්ට ලිඛිත ගිවිසුමකින් එකඟ විය හැකිය. ඔව් ඉතින් හවුල් ගිවිසුමේ නම් කියන්නේ ලාභපාඩු සමසම බෙදා ගන්න කියන. ඒ ගිවිසුමක් නැති වෙලාවට ගිවිසුමක් තියෙනවා නම් ඒ ගිවිසුමේ ඕන ලාභ ප්‍රතිශතයක් අනුපාතයක් දා ගන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනයට දායක වූ අනුපාතයට ලාභ බෙදා ගැනීමට හවුල්කරුවන්ට ලිඛිත ගිවිසුම එකඟ විය හැකිය. පුළුවන්. ඒකට එකඟ වෙනවා නම් හවුල්කරුවෝ අපි ප්‍රාර්ථන දාපු විදිහට ලාභපාඩු බෙදා ගමු කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියලා දන්නමු. ඒ 3 දෙනා ලක්ෂ 5 3 2 කියලා ප්‍රාර්ථනය දුවා. දැන් ලාභ බෙදා ගන්න තීරණය කරනවා 5 3 2 අනුපාතය. ඒක ගිවිසුමේ දාන්න ඕනේ. ගිවිසුම නැත්තම් තමයි 24 වගන්තිරම සමසම බෙදා ගන්න වෙන්නේ. මේ ප්‍රකාශ හරියට කරන්නේ. ඊළඟට හවුල් ව්‍යාපාරයක අයිතිය වෙනස් වන විට එහි කීර්තිනාමය ඇස්සමේතු කරයි. ඔව් නව හවුල්කාරයෙක් කියනකොට ඉන්න කෙනෙක් යනකොට ලාභ අනුපාතය වෙනස් වෙනකොට ඕන අවස්ථාවක කීර්තිනාමය ඇස්සමේතු කරන්න පුළුවන් කියලා තියෙනවානේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ C සහ D කියන උත්තරේ 2 14ට 2 14ට දෙවෙනි උත්තරයට යන්න පුළුවන්. දැන් බලන්න ඉතින් හවුල් ව්‍යාපාරම තුනක් තියෙනවා ළඟ ළඟනේ. 15 16 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න. මීනා සහ රාධා විසින් පවත්වන හවුල් ව්‍යාපාරයේ කොන්දේසි පහත පරිදි වේ. මීනා සහ රාධා අතර ලාභ 3 2 අනුපාතයට බෙදා ගන්න. මීනා සහ රාධා පිරිවෙනින් 450ක් 350ක් වාර්ෂික වේතනයකට හිමිකම් ලබයි. හවුල් වේතන වාර්ෂික. හරි. ජංගම ගිණුම් බැලන්සේස් අපි 19 දීලා තියෙනවා 20 දීලා තියෙනවානේ. 19 කියන්නේ මුල ශේෂ හැටියට ගන්න. 20 වාග ශේෂ හැටියට ගන්න. හරි.
දෙදස් 20 3:30ක දිනේ අවසන් වර්ෂ තුල වැටුප් ගෙවීම සහ ගැනීම භාණ්ඩ ගැනීම. මීනා සහ රාදාට වැටුප් ගෙවපු දීලා තියෙනවා භාණ්ඩ ගැනීම දීලා තියෙනවා. හවුල් ව්‍යාපාර ලබා දුන් ණය සඳහා රාදාට ගෙව යුතු 50ක් වාර්ෂික පොලේ ඇගේ ජංගම ගොඩ බැර කර ඇත. හවුල් ව්‍යාපාරේ ලාභය සහ විසර්ජනය කළ ලාභය. ලාභය කියන්නේ ලාභ ප්‍රකාශයෙන් හදපු උත්තරේ. විසර්ජනය කරා කියන්නේ ප්‍රාර්ථන පොලේ හවුල් වේතන ලාභ කොටස් ඒ ටික විසර්ජනය කරනවා කියන්නේ. එතකොට අපිට මේක හදන්න වෙනවා ජංගම ගිණුමනේ. ජංගම ගිණුම සහ මේ විසර්ජන ගිණුමක් වායි හදාගත්තා නම් හරි. ප්‍රාර්ථන ගිණුම අවශ්‍ය වෙන්නේ නැති වෙන්නේ. හරි. විසර්ජන ගිණුම දෙපැත්තට හදලා තව ජංගම ගිණුමක් හදන්න ඕනේ. මේකේ ලාභ කොටස් ජංගම ගිණුම හරහා හොයාගන්න. ඒ පොඩි විසර්ජන ගිණුමක් නේ. ඊළඟ ජංගම ගිණුම දෙන්නයි ඉන්නේ. මුලාද ශේෂ දාලා ගන්න පුළුවන් මේක. ජංගම මීනා රාදා ඔබ යන්නේ. එතකොට ආරම්භක සහ අවසාන ජංගම ශේෂ දාගමු. 250 200 ඊට තියලා ගන්න අවසාන ශේෂයද 600යි 480 ඔන්න ආරම්භක සහ අවසාන ජංගම ශේෂය. හරි. ඉතින් අපි හවුල් කිවිසුමෙන් පුළුවන් දාන්න බලන්න. ලාභ කොටස් අන්තිමට බෙදන්න පුළුවන්. මීනා සහ රාදා 450 සහ 350 බැගින් වාර්ෂික වේතන 450යි 350යි. මීනා රාදා. හරි. කටු සරණක් හදාගත්ත නැති. මේ හවුල් වේතන. හවුල් වේතන 450යි 350යි කියලා දාන්න දෙන්න. විසර්ජන හර ජංගම බැර. හයි. වැටුප් තියෙනවනේ. වැටුප් ගෙවීම තියෙනවා. වැටුප් ගෙවුවා කියන්නේ අර ගෙවු හවුල් වේතන කියන්නේ. මේකෙන් ගෙවපු ටික නෙවෙයි තියෙන්නේ. ජංගම හර වේතන. ගෙවු හවුල් වේතන. මීනට 300ක් ගෙවලා රාදට 200ක් ගෙවලා. මීනට 300යි රාදට 200යි නේ. ආයි බාණ්ඩ ගැනීමනේ ඉනිකා බාණ්ඩ වෙනවනේ. බාණ්ඩ ගැනීම මීනට 100යි රාදට 120යි. තව අය කියන හවුල් ව්‍යාපාර ලබා දුන් ණය සඳහා රාදාට ගෙවිය යුතු 50ක් වාර්ෂික පොලිය ඇගේ ජංගම ගිණුමට බැර කර ඇත. රාදාට 50ක පොලිය ණය පොලිය. හවුල් ව්‍යාපාරය ණයක් දීලා තියෙනවා. ඒ ණය සඳහා පොලිය එයාට හම්බෙන ඕන එකක් නේ. එයාගේ ජංගම ගිණුමට බැර කරලා ගන්න පුළුවන්. එච්චරයි. එතන බලමු තව ලාභ කොටස් මේ ලාභ කොටස් ජංගම ගිණුමෙන් ගන්නකො දැන් වෙනස්කම් යටද. හරි. එතනින් වෙනස ගන්න ලාභ කොටස් කියලා දැන් ශේෂ මුලාගේ ඔක්කොම දීලා තියෙනවා. මේවා කලින් හේවිලා තියෙනවා මේවා ගැන. හරි. බලන්න 6 7 10 10යි. එතන ලාභ කොටස් කීයක් වෙනවද? 3යි 7යි 3යි 10යි 300. අර පැත්ත එකතු කරලා බැර පැත්තේ වෙනස ලාභ කොටස් කියලා ගන්න. එතන 8යි 10යි 3යි 4යි 8යි 800. 5යි 10යි 4යි 2යි 6යි 2යි 8යි. දැන් ඒකට දීලා තියෙන ලාභ අනුපාතයට සෙට් වෙනවද බලන්න ගන්න. ලාභ අනුපාතයට හරියට යනවද? ඔව්. ලාභ අනුපාතයට හරියනවනේ. ඒ කියන්නේ අපිට ලාභ අනුපාත දීලා තියෙන්නේ 3ට 2 අනුපාතය. හරිනේ. 300ට 200යි කියන්නේ 3ට 2යි තමයි. 3ට 2. ඒක කිව්වත් නොකියුවත් අපි මේ තොරතුරු ඔක්කොම දාලා මෙතන මැද වෙනස ලාභ කොටස් කියලා ගණනය කරගත්තාම ලාභ කොටස් කියලා හොයාගත්තාම 3 2 අනුපාතයට සෙට් වෙලා එනවා. ඩාට් එනවා ඒක. හරිද? ඒතර අපිට එක උත්තරයක් හොයාගන්න පුළුවන්. අද ලාභ කොටස් ටික විසර්ජන දාන්න.
ලාභ කොටස් ටික මීනාට රාදාට මේ ටික 300 200. දැන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද? හවුල් ව්‍යාපාර ආශ්‍රිතව 2020 3.31 දිනේ අවසන් වර්ෂයේ හවුල් ව්‍යාපාරේ ලාභය. දැන් මේක ආපස්සට හදපුවාම මෙතනින් ලාභේ සුද්ධ ලාභය. මෙන්න මේ ටික හොයන්න ඕනේ. ඒ කියන්නේ ඒ ආපු ලාභයට මේ විසර්ජනය කරේ. ඒ දෙපැත්තට හදන එක තමයි වඩා ලේසි. මේ ආපු ලාභය හවුල් එතන ගෙව්වා. ඒක ටික ලාභ කොටස් වශයෙන් බෙදුවානේ. එහෙනම් මුලින් ලාභය කොච්චරක් තිබ්බද බලන්න. 5යි 10යි 5යි 8යි 10යි 13. 1300 කියලා උත්තරයක් තියෙනවද? ඔව් තියෙනවනේ. 1300ක ලාභයක් තමයි තිබිලා තියෙන්නේ. ඒක පොඩි ගාණක්. 1300ක ලාභයක්. මේ වගේම ගණන් විභාගයට ඇවිල්ලා තියෙනවා බලන්න. හරි එතන 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් අපිට 2020 3.31 දිනේ අවසන් වර්ෂයේ සදා හවුල් ව්‍යාපාර ලාභය 1300.3. මේක 1300.3. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්න. ඒකම තව කොටසක් තියෙන 16 වෙනි එක. 2020 3.31 දිනේ අවසන් වර්ෂයේ සදා රාදාට විසර්ජනය කළ මුළු ලාභය. රාදාට විසර්ජනය කළ මුළු ලාභය මේ. ඒ කියන්නේ විසර්ජනය කරනවා කියන්නේ මේ ලාභේ බෙදනවා කියන්නේ. සුද්ධ ලාභේ බෙදනවා. ඒක බෙදන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. ප්‍රාර්ථන පොලි වශයෙන් ලාභ විසර්ජනය කරන්න පුළුවන්. හවුල් වේතන වශයෙන් විසර්ජනය කරන්න පුළුවන්. ලාභ කොටස් වශයෙන් විසර්ජනය කරන්න පුළුවන්. නේ? ඒ වගේ මේ විසර්ජන කිරීමට යන ඔක්කොම ටික ගන්න ඕනි. විසර්ජනය කළ මුළු ලාභය හැමෝත් නේ. එහෙනම් දැන් හොයන්න බලන්න රාදාට විසර්ජනය කළ මුළු ලාභය කීයද කියලා. එතනින් තියෙනවා 350ක් එයාට හවුල් වේතන දීලා ලාභ කොටස 200ක් දීලා තියෙනවා. ඔක්කොම 550යි නේ. 550 කියලා උත්තරයක් තියෙනවා. 4. එහෙනම් 16ට 4 කියලා ගන්න පුළුවන්. 16ට 4 වෙනි උත්තරය කියලා අපිට ගන්න පුළුවන්. 16ට 4. හරි. ඉතින් බලන්න මේ විදිහට අපිට එතන හවුල් ව්‍යාපාර ආශ්‍රිත ප්‍රශ්න තුනක් ළඟ ප්‍රශ්න තුනක්ම දීලා තියෙනවා. 14 15 16. අපිට 12ක් ගන්න පුළුවන් මේ ප්‍රශ්න තුන. තව අර කෙටි වල ලියන ප්‍රශ්නලත් හවුල් ව්‍යාපාර ආශ්‍රිත තව ප්‍රශ්න දෙකක් විතර අහන්න පුළුවන් නේ. දැන් හවුල් වලින් වැඩිම ප්‍රමාණයක් ප්‍රශ්න අහනවා සාමාන්‍යයෙන්. ප්‍රශ්න 5ක්වත් අඩුම තාම. ලකුණු 20ක් ගන්න පුළුවන්. ඊළඟ 17 වෙනි ප්‍රශ්නයට අපි යනවා. පහත කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ එල්කේස් 16 දේපල පිළිවෙත උපකරණ ප්‍රමිතියට අනුව නිවැරදි වේද? ඔව්. ඒ බලන්න. ශ සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් බලමු මේ ටික. කාලච්ඡේදය සඳහා ඡ සෑම විටම ලාභය හෝ අලාභය තුල හඳුනාගත යුතුය. දැන් අපි ගැලපුම් සංකල්පයෙන් කියන්නේ දැන් ස්ථාරවත්කම් පාවිච්චියේදී අපිට ආදායම් හම්බ වෙනවනේ. ඒ ආදායමට එරෙහිව වියදමක් වශයෙන් තමයි ඡ සලකන්න කියන්නේ ගැලපුම් සංකල්පය. ආදායම් උපයා ගැනීම සඳහා දරන වියදම් ආදායමට එරෙහිව ගැලපීමක් කළ යුතුයි කියන කාරණේ නේ. දැන් මෙතන කාලච්ඡේදය සඳහා ඡ සෑම විටම ලාභය හෝ අලාභය තුල හඳුනාගත යුතුය. ලාභය හෝ අලාභය තුල හඳුනාගත යුතුය. එහෙම හඳුනා ගැනීම නෙවෙයි අපි කරන්නේ. වියදමක් වශයෙන් හඳුනා ගැනීමක් තමයි කරන්නේ. ආදායමට එරෙහිව වියදමක් වශයෙන් නේ. එමය තියෙන්න ඕනේ. ඊළඟ දේපල පිළිවෙත උපකරණ අයිතමයන් මූලික හඳුනාගෙන පිරිවැයට මෙනිය හැකි. ඒක හරියි. මූලික අපි තක්සේරු කරන්නේ පිරිවැයට. පස්සේ ප්‍රත්‍යය ගන්නගෙට එහෙම මයින්ඩ් පුළුවන්. මූලික හඳුනාගෙන පිරිවැයගේ. වත්කම ප්‍රවර්තන වර්ෂය තුළ ප්‍රත්‍යාගන්නේ කිරීම තුළින් ඇති වූ අතිරික්තය එම වත්කම සම්බන්ධයෙන් පෙර ප්‍රත්‍යාන ඌනතාවයන් නොමැති විට හඳුනාගත යුත්තේ වෙනත් විශ්සීන ආදායම් වලට. ඒකත් අපි දැන් ගණන් වලත් අපි කරන එකක් නේද? වත්කම මුල් වරට ලාභයක් සහිතව ප්‍රත්‍යාන කරොත් අදාළ වත්කම් ගිණුම හර වෙනත් විශ්සීන ආදායම් බැරනේ. අර හිලව් කිරීමක් නැත්නම් කොහොමත් අපිට වෙනත් විශ්සීන ආදායම් වලට මේක ගන්න පුළුවන් නේ. හරි. එතන අපිට කීයද ගන්න වෙන්නේ? B එක හරි C එක හරිනේ. B C කියන දෙක ගමු. දැන් පළවෙනි එක පොඩි අවුලක් තියෙනවා. කාලච්ඡේදය සඳහා ඡ සෑම විටම ලාභය හෝ අලාභය තුල හඳුනාගත යුතුයි. දැන් එතන ඡ වියදමක් වශයෙන් හඳුනා ගන්න ඕනේ. නැත්නම් ඒක දෙන්න ඕන ආදායමට එරෙහිව වියදමක් වශයෙන් කපා හැරීමක් කරනවා කියන එකනේ. එතන ලාභය හෝ අලාභය තුල හඳුනාගත යුතුයි කියන එක ගන්න බෑ. B හා C හරි. එසේගේ අරන් ගන්න ඕනේ උත්තරාංක 4 17ට 4 18ට 4 18 ඉතින් 18ත් නිතරම අහනවා මේ LKS 10 වාර්තා කරන කාලච්ඡේද පසු සිද්ධීන් කියන ගාන.
2020 3:30 දිනන අවසන් වර්ෂය සඳහා සීමිත අජිත් පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2020 6:15 දින අධ්‍යක්ෂකවරුන් විසින් නිකුත් කිරීම සඳහා අනුමත කර ගන්න ලදී. 2020 3:31 දින සිට 6:15 දින දක්වා කාලය තුල පහත සිදුවීම් සමාගමේ සිදු වුණා. එතන දැන් මූල්‍ය ප්‍රකාශ හදලා තියෙන 3:31 අනුමැතිය සඳහා අධ්‍යක්ෂකවරුන් ඉදිරිපත් කරලා තියෙන 6:15. දැන් මේ කාලය තුල සිදුවන සමහර සිද්ධීන් වාසිදායකව අවාසිදායකව ගලපන සිද්ධි තියෙනවා. සමහර ඒවා නොගලපන සිද්ධි තියෙනවා මූල්‍ය ප්‍රකාශ වලටනේ. අපෙන් අහන ප්‍රශ්නේ බලන්න යටි මොකක්ද අහන්නේ කියලා. LKS 10 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතාංග 10 වාර්තා කරන කාලච්ඡේද පසු සිද්ධීන් ප්‍රමිතියට අනුව ඉහත කුමන සිදුවීම් හෝ සිදුවීම මෙම සමාගමේ ගැළපීම් නොකළ යුතු සිදුවීමක්. අන බලන්න ඒක තද කළුවක් වලින් දීලා තියෙනවා පේනවද මන්දා. සමාගමේ ගැළපීම් නොකළ යුතු සිදුවීම් දැස සැලකිය හැකියි. මේක ගලපණේව නෙවෙයි අහන්නේ නොගලපණේව අහන්නේ. නොගලපණේව අහන්නේ. හරි. ඊට පොඩ්ඩක් බලන්න නොගලපන ටික මොනවද කියලා. 2020 3:31 දිනට මිලියන 5ක ධාරණ වටනාව සහිත යන්ත්‍රයක් 4:15 දින ඇති වූ ගින්නකින් සම්පූර්ණ විනාශ වුණා. ඒක අපි ගලපන්නේ නැහැ. හේතුව මේක අපි 3:31කට හඳුනා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ගිණුම් හදන දවසට හඳුනා ගත හැකි එකක් මේ අනුමැතියට කලින් වුණා නම් ඒක ගලපන්න පුළුවන්. අපිට ඇත්තටම මේක ගිනි ගන්නවා කියලා අපි කලින් දන්න එකක් නෙවෙයිනේ. ඒ නිසා ඒක හදිසිය ඇති වෙච්ච දෙයක්. ඒක අලුතෙන්ම වෙච්ච දෙයක්. ඒ නිසා අපි පොත්වල ගැලපීමක් කරන්නේ නැහැ. හරි 3:31කට මේක ගලපන්න බෑ. ඒ නොගලපන සිද්ධියක්. B එක 3:31 දිනට රුපියල් ලක්ෂ 8ක් ගෙවිය යුතු වෙළඳ ණයගැතියෙකු බුන්වත් බව 2020 5:10 දින උසාවිය විසින් ප්‍රකාශයටපත් කරා. එතකොට මේ හදිසිය ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි බොල් ණය බාටපත් වෙන එකනේ. එයා කලින් බොල් ණය වෙන අවදානම අපිට තිබ්බා. අපි දන්නවනේ දැන් ණයගැතිය ගෙවන විදිහ ගැන මෙයාට අවබෝධයක් තියෙනවා. එතකොට 3:31කට මෙයා බොල් ණයක් වශයෙන් හඳුනාගෙන හිටපු එක්කෙනෙක් කොහොමද? 5:10 උසාවියේ ප්‍රකාශයටපත් කරා නම් මේ මූල්‍ය ප්‍රකාශ අනුමත කරන්න කලින් වෙච්ච සිද්ධියක් නේ. මේක ගලපන්න පුළුවන්කම තියෙනවා. මේක ගලපන සිද්ධියක් බොහෝ වෙලාවට. ඊළඟට රුපියල් මිලියන 10ක මහජන කොටස් නිකුතුවක් 6:10 සිදු කරා. ඒකත් අපිට 3:31කට හඳුනා ගන්න පුළුවන් එකක් නෙවෙන්නේ. ඒක 3:31කින් පස්සේ වෙච්ච වෙනම සිද්ධියක්. අපි 3:31 වෙනකොට මූල්‍ය ප්‍රකාශ වල මේක හඳුනාගෙන තිබිලා නැහැ. ඒ නිසා මේක නොගලපන සිද්ධියක් වශයෙන් තමයි දාන්න තියෙන්නේ. ඒක ගලපන්නේ B. B ගලපන්න පුළුවන්. A C නොගලපන සිද්ධි හැටියට ගන්න 18ට යන 3 ගන්න පුළුවන්. 18 වෙනි එකට 3 වෙනි පිළිතුර එන්නේ. ඊට බලන්න 19 ඒක අපි මුදල් ප්‍රකාශ ආශ්‍රිත ප්‍රමිතියෙන් තමයි දීලා නම් තියෙන්නේ. LKS 7 මුදල් ප්‍රකාශ ප්‍රමිතියට අනුව මේ පාඩම් තාම කරේ නැහැ. පහත කොමන අයිතමේ හෝ අයිතම නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය කටයුතු වලින් ඇතිවන මුදල් ප්‍රවාහ ලෙස වර්ග කරනවා. දැන් මේක මම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මුදල් ප්‍රවාහ ප්‍රධාන වර්ග තුනයි. මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම්. මෙහෙයුම් ආයෝජන මූල්‍ය. මෙහෙයුම් කියන්නේ එදිනදා ව්‍යාපාර කටයුතු. අත්පිරි විකුණුම් හම්බෙන සල්ලි, ණයට විකුණුම් වලින් ණය ගැතියන් හම්බෙන සල්ලි, ණය හිමියන්ට ගෙවන සල්ලි, අත්පිරි ගැනීම සඳහා ගෙවන සල්ලි නේද? වියදම් ගෙවනවා, පොලිය ගෙවනවා, බදු ගෙවනවා. ඒවා තමයි අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා ගන්න. මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ ඒවා. හරි? ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් ස්ථාවරත්කම් මිලට ගැනීම හා විකිණීම ආශ්‍රිත ගනුදෙනු. ස්ථාවරත්කම් මිලට ගැනීම සහ විකිණීම ආශ්‍රිත ගනුදෙනුවට කියනවා ආයෝජන ක්‍රියාකාරකම්. මූල්‍ය ක්‍රියාකාරකම් කියන්නේ කොටස් ප්‍රාර්ථනය සහ ණය ප්‍රාර්ථන ආශ්‍රිත ගනුදෙනු. නේද? දැන් සමාගම කොටස් නිකුත් කරොත් සමාගමට සල්ලි හම්බ වෙනවා. නේද? ඊළඟට නිදහස් කරන්න තියෙනවා නිදහස් කරොත් සල්ලි යනවා. ඊළඟට කොටස් කරන ලාභාංශ ගෙවුවොත් සල්ලි යනවා. බැංකු ණය ගත්තොත් සල්ලි එනවා. ණය ආපසු ගෙවුවොත් සල්ලි යනවනේ. අන්න ඒ වගේ තමයි මූලික ක්‍රියාකාරකම් රැකේ. දැන් මේක හොඳට කියවන්න. හොඳට කියවලා බලන්න කොයි උත්තරේද යන්නේ කියලා. ඒ වෙනස් සමාගම් වල මිලදීගත් සාමාන්‍ය කොටස් සඳහා ලද ලාභාංශ. දැන් වෙනස් සමාගමක කොටස් අපි ගත්ත කියන්නේ මේක අපි කරපු ආයෝජනයක්. අපි කරපු ආයෝජනයක් නේ. ඒකට අපිට ලාභාංශයක් හම්බුණා කියන්නේ මේක ආයෝජන ලැබුණු ප්‍රතිලාභයක්. මේක දාන්න ඕන අනිවාර්යෙන් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. ආයෝජන ක්‍රියාකාරකම් වලට මේක දාන්න. හරිද? ඊළඟ වෙනත් ආයතන වල ණය කර මිලදී ගැනීම සඳහා ගෙවු මුදල්.
වෙනත් ආයතන ණය කරගත්තා කියන්නේ දැන් අර කොටස් විකුණනවා වගේ සමාගම් ණය කරත් විකුණනවා. ණය කරයක් කියන්නේ මුහුණතාගේ සහිත පත්‍රිකාවක්. ඒකේ අර ණය කර ආපසු ගෙවන දවස පොලියත් එක්ක කොච්චර කාලෙකින් පස්සේ ගෙවනවද කියලා දිනේ සරහන් වෙනවා. ණය කරයක් ගත්ත එක්කෙනෙකුට නිශ්චිතව පොලියත් එක්ක සල්ලි හම්බ වෙන දවස දන්නවා යා. කොටස් වගේ නෙමෙයි. කොටස් නම් ඉතින් සමාගම වහනකම් ඉන්න එපා සල්ලි ටික ලබා ගන්න. ඊට කලින් විකුණන්න පවරන්න පුළුවන්. පොත අර වාගේ වෙනකම් ඉන්න වෙනවා. දැන් මේකත් වෙනත් ආයතන ණය කර විරදී ගත්ත කියන ඒකත් ආයෝජනය. ඒකත් ආයෝජනයනේ. මේකත් දන්නේ ආයෝජන ක්‍රියාකාරකම්. දැන් අර ණය කියපු ගමන් සමහර අය හිතනවා ණය ගත්තා. ණය ගත්ත නම් මූල්‍ය. එහෙම හිතනවනේ. එහෙම නෙවෙයි. වෙනත් ආයතන ණය කර විරදී ගැනීම සඳහා කිව්වා කියන්නේ අපි සල්ලි යොදවලා තියෙන වෙන තැන්වලදී. අපේ ආයෝජනයක් නෙමෙයි. ආයෝජනයක්. මේ කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම් වලට. කල්බදු වගකීමක් පියීම සඳහා ගෙවු මුදල්. කල්බදු ණය නේද? කල්බදු ණය හිමියන්ට සල්ලි ගෙවලා තියෙන. ඒක අපිට මූලික ක්‍රියාකාරකම් වලට ගන්න පුළුවන්. එනයි කියන්නේ C පමණ කියලා උත්තරයක් තියෙනවනේ. C පමණයි. උත්තරේ 2 ගන්න ඕනි 19. දෙවෙනි උත්තරේ හරි. උත්තරාංක 2 ගන්න පුළුවන් 19. ඔය ප්‍රශ්නාංග 20 දැන් අපි ගොඩක් අවස්ථාවල කරලා තියෙනවා. බලන්න උත්තරේ පුළුවන්ද කියලා. LKS 16 දේපර පිළිවෙත උපකරණ ප්‍රමිතියට අනුව හඳුනා ගැනීම මේ යන්ත්‍රයේ පිරිවැය කීයද කියලා අහනවා. ඔව් මොනවද පිරිවැයට එකතු කරන්නේ? සේවිත සමුද පොදු සමාගම විසින් 2010 1 දින රුපියල් 2500 නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරන යන්ත්‍රයක් පිළිදී ගත්තා. ඒක ගැනුම් මිල අනිවාර්යෙන් අපි එකතු කරනවා. පත්කමේ මූලික පිරිවැය හැටියටනේ. ගැනුම් මිල අනිවාර්යෙන් ගන්න. ඒ ටික එකතු කරලා බලන්න. ගැනුම් මිල 2500 ගත්තා. වැඩබිම සකස් කිරීම 200යි. දැන් බාහන නිෂ්පාදනයට කලින් දරන්න තියෙන හැම වියදමක්ම පිරිවැයට එකතු කරන්න ඕනේ. නේද? අදාළ වත්කමේ ධාරිතාවයට කාර්යක්ෂමතාවයට ඵලදායීතාවයට බලපෑමක් වෙනවා නම් අනිවාර්යයෙන්ම යන්ත්‍රයේ පිරිවැයට එකතු කරන්න ඕනේ. ඒ වැඩබිම සකස් කරන්න නැතුව මේකෙන් මොනවත් කරන්න බෑනේ. නිෂ්පාදනයට යන්න බෑනේ. ඒක අනිවාර්යෙන් දැරිය යුතු වියදමක්. සවි කරන්න නැතුව නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒත් බෑ. සවි කිරීම අනිවාර්යෙන් ප්‍රාග්ධන වියදමක් වෙනවා. ගිනි රක්ෂණය සඳහා වාර්ෂික රක්ෂණ වාරිකය. ඒක අර නිරන්තරයෙන් දරන වියදමක්. ඒක පුනරාවර්තන වියදමන්නේ. ඒක ලාභයෙන් තමයි අඩු කරන්නේ. ගිනි රක්ෂණ සඳහා වාර්ෂික වාරිකය. දැන් මේ අවුරුද්දේ කියනවා ලබන අවුරුද්දේත් කියනවානේ. ඒක දීපු කාලේ එකක් නෙවෙයි. මූලික පරිශ්‍රණ ධාවනයේ පිරිවේ ගන්න පුළුවන්. ඒක අත්හදා බැලීමක් කරන්න ඉපේ. මේක නිෂ්පාදනය කරන්න පුළුවන්ද බැයිද කියලා අපි ඉස්සර හඳුනා ගන්න ඉපේ. ඒක පත්කමේ පිරිවැයට එකතු කරන එක. හැබැයි ඒක තමයි අපි බලන්න ඕනේ මේ මූලික ධාවනයේ පිරිවැයෙන් අපිට කවර් වෙන්න දෙයක් තියෙනවද කියලා. දැන් අපි අත්හදා බැලීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරලා ඒවා අලෙවි කරලත් ගාණක් ගන්න ඕනේ. ඒතකොට ඒකේ පිරිවැයට දාන්න ඕනේ. අලෙවි කරලා ගන්න ගාණ හැර ඉතුරු ටික. තේරුණාද? මේකේ මූලික පරීක්ෂණ ධාවනයේ පිරිවැය 250ක් දීලා තියෙනවා. ඊට අමතරව යටින් කියනවා මූලික පරීක්ෂණ ධාවනයේදී නිෂ්පාදනය කළ අයිතම් විකිණීමෙන් 50ක් හම්බෙලා තියෙනවා. එහෙනම් අපි මූලික පරීක්ෂණ ධාවනයේ පිරිවැය කියලා ගන්න කීයේද? 250ක් අපිට 50ක් හම්බ වෙනවනේ. 200ක් කියලා ගන්නවා. 250න් 50 අඩු කරලා ගන්න. මෙන්න මේ ටික තමයි අපි යන්ත්‍රයේ පිරිවැය කියලා සලකන්නේ. 5 7 10 12 මේ වගේ ප්‍රශ්නයක් හැමදාම එනවා. අනිවාර්යෙන් හදා ගන්න පුළුවන් වෙනවා. 3250 කියලා උත්තරයක් තියෙනවා. 2 20ට 2 කියලා අපිට යන්න පුළුවන්. 20ට 2. ඊළඟ 21 තියෙන ක්ෂය ගැටලුවක් නේ. මේක ගන්නොත් අපි පරණ පේපර්ස් වල හදලා තියෙනවා. හදලා බලන්න කියවන. මෙහෙම තියෙන්නේ 2017 4 දින සේවිත සුරංග පොදු සමාගම විසින් 8000කට යන්ත්‍රයක් මිලදීගත් අතර එහි අපේක්ෂිත ඵලදායීත්ව කාලය සහ සුන්බුන්නගේ පිළිවෙලින් වර්ෂ 8ක් සහ 1600ක් වේ. හරිද? 19/4 දින පත්කමේ ඵලදායීත්ව කාලය සහ සුන්බුන්නගේ නැවත ඇස්තමේන්තු කරලාදී නව ඇස්තමේන්තුවට අනුව ඉතිරි ඵලදායීත්ව කාලය සහ සුන්බුන්නගේ පිළිවෙලින් 4ක් සහ 1000ක් වේ. ඔව්. LKS 16 දේපර පිළිතුර උපකරණ ප්‍රමිතියට අනුව 2020 3:31 දිනේ අවසන් වර්ෂ සඳහා යන්ත්‍රයේ ෂෙයා කොපමණද කියලා අහනවා. දැන් මේක 17 නේ ගන්න. 17 අරන් වර්ෂ දෙකක් ෂෙයා කරාට පස්සේ තමයි මේ ඵලදායීත්ව කාලය වෙනස් වෙන්නේ.
එහෙනම් ඉස්සෙල්ලා අපි ඵලදායක කාලේ වෙනස් වෙන දවස් තියෙනවනේ. එදාට ෂෙයා කළ හැකි අගය ඵලදායක කාලේ බෙදලා තමයි වාර්ෂික ෂෙයා හොයාගන්නේ. දැන් මේක අදියර දෙකක් අපි ෂෙයා හදන්න තියෙනවා. ඉස්සෙල්ලා බලන්නකෝ මූලික මට්ටමේදී වත්කමේ ෂෙයා කීයක් වෙනවද කියලා. මොන මුලින්ම තිබ්බා 2017 4ක ගන්න මේ. කීයද ගන්නේ? 10 වලින් හදන්න වට 10යි සුන්බුන්නගේ කීයද? 1600. ඵලදායක කාලේ 8යි. දැන් ඔකින් සෙවහා ගන්න පුළුවන්. පිරිවැරින සුන්බුන්නගේ බෙදීම් ඵලදායක කාලේ. පිරිවැරින සුන්බුන්නගේ බෙදීම් ඵලදායක කාලේ. දැන් එතනින් වාර්ෂික ෂෙයා කීයක් වෙනවද? 10න් 4යි 7න් 7 එකක් 6යි. 8 වරක් 8නේ 800. දැන් මේ 2017 ඉඳන් අර අලුත් තත්ත්වය වෙනකන් ෂෙයා වෙන්නේ මේ ප්‍රමාණයක් නේ. ෂෙයා වෙන්නේ මේ ප්‍රමාණය. 800 ගාන තමයි ෂෙයා වෙන්නේ. දැන් බලන්න මේ විදිහට අවුරුදු කීයක් ෂෙයා වුණාට පස්සේද මේ ඵලදායක කාලය වෙනස් කරන්න කියන්නේ. ඔව් වසර 8ක් සහ 1600ක් ඊට පස්සේ කියලා මෙන්න මෙහෙම 2019 4යි එක. 2019 4යි එක දින වත්කමේ ඵලදායක කාලය සහ සුන්බුන්නගේ නැවත ඇස්සමෙන්තු කරා නව ඇස්සමෙන්තු අනුව ඉතිරි ඵලදායක කාලය සහ සුන්බුන්නගේ පිළිවෙලින්. ඉතිරි ඵලදායක කාලේ 4ක්. සුන්බුන්නගේ 1000ක් වෙලා තියෙන වෙනස් වෙලා තියෙනවා. දැන් එහෙනම් අපි හොයාගන්නවා 2019 4යි එක දිනට ෂෙයා කළ හැකි අගය. 2019 4යි එක දිනට ෂෙයා කළ හැකි අගය. ඔතන හොයාගන්න බලන්න 2019 4යි එකට ෂෙයා කළ හැකි අගය කියන්නේ. ෂෙයා කළ හැකි අගය හොයාගන්න මොකද කරන්නේ? ඔව් පිරිවැයෙන් මෙතෙක් ෂෙයා ටිකයි සුන්බුන්නගේ ඔක්කොම ටික අඩු කරන්න. හරිද? මෙහෙම හදන්න. පිරිවැය කියදා පිරිවැය වෙනස් වෙන්නේ ගත්තු ගන්න කොහොමද එකයි 8000යි. ඍණ මොනවද මේකෙන් අඩු කරන්නේ? ෂෙයා කළ හැකි අගය හොයන්න සමෝච්චිත ෂෙයායි සුන්බුන්නගේ ඔක්කොම අපව අඩු කරන්න ඕනේ. දැන් මේක 19 4යි කියන්නේ ෂෙයා කළ හැකි අගය වෙනස් වෙන්නේ. මේක ඇස්ටිමේට් වෙනස් කරන්නේ කවද්ද? 19 4යි කියන්නේ. ඒතර කොච්චර කාලයකට පස්සේද කියන්නේ? 17 4 එක නම් 18 19. පළවෙනි වර්ෂය වෙන්නේ 18 3යි 19 3 හරියටම අවුරුදු දෙකයිනේ. එතකොට දැන් අවුරුද්දකට 800 නම් එතන 802ක් තියෙනවා අඩු කරන්න ෂෙවෙන්. ෂෙවෙන් කරා කියන කොහොමද ධාරණාගේ වෙනස් වෙනවනේ. ෂෙයා කළ හැකිගේ වෙනස් වෙනවා. හරිද? එතන ඒක අඩු කරන්න. තව මොකද අඩු කරන්න ඕනේ? තව සුන්බුන්නගේ අඩු කරන්න. සුන්බුන්නගේ පරණ එක නෙවෙයි දැන් තියෙන්නේ. පිරිවැය සමුච්චේෂ සුන්බුන්නගේ ඔක්කොම අඩු කරන්න. සුන්බුන්නගේ කීයද? අලුත් එක 1000යි. මෙන්න මේ ටික අඩු කරන්න. කොහොමද ලියාගන්නේ මේ සමුච්චිත ෂෙයා? මේ අලුත් සුන්බුන්නගේ. මේක බෙදන්න ඕනේ කීයද? ඉතිරි ඵලදායක කාලය 4යි. ඉතිරි ඵලදායක කාලය 4යි. හරි? අවුරුදු දෙකකට පස්සේ ඵලදායක කාලය වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ අවුරුදු දෙක පටන් ගන්න දවසේ මෙතන මේ දවසේ පටන් ගන්නකොට වත්කමේ මොනාගේද හොයාගන්න ඕනේ. ෂෙයා කළ හැකියගේ හොයාගන්න ඕනේ. ෂෙයා කළ හැකියගේ. ෂෙයා කළ හැකියගේ හොයාගන්න පිරිවැයෙන් අඩු කරන්න ඕනේ. මෙතෙක් ෂෙයා සහ මොකද්ද? සුන්බුන්නගේ දෙකම. සුන්බුන්නගේ දෙකම. ඒකල්ලා ඉතිරි ඵලදායක කාලෙන් බෙදා. ඉතිරි ඵලදායක කාලෙන් බෙදා. හරි? දැන් හදන්න බලන්න. හරිනේ. එතකොට දැන් බලන්න කීයක් අඩු වෙනවද කියලා 2600යි. 8000න් 2600ක් අඩු කරන්න. 400යි 5400 බෙදීම 4. ෂෙයා කළ හැකි අගේ 5400. ගත්තේ අර විදිහනේ. පිරිවැයෙන් මෙතෙක් ෂෙයා සහ සුන්බුන්නගේ දෙකම අඩු වෙන්න ඕනි. මේ දවස් ඉඳන් ඉස්සරහට මේක තියෙන 4යි. ඉතිරි ඵලදායක කලින් බෙදපුවම තමයි 19 4යි කියනනම් 23යි 22 දක්වා ෂෙයා ටිකේ කීයක් වෙනවද? 5400 බෙදීම 4. 1යි 4යි 14ට 3යි 12යි 20ට 5යි 1350. ඔය තියනනේ තුන්වෙනි උත්තරේ හරි. 1350.
1350 දහස් වලින්. එතකොට තව බින්දුරක් අකට දාගන්න. 13,50,000ද ඕනේ. 100කට උත්තරේ 3 කියලා ගන්න පුළුවන් නේ අපිට නේ. 100කට 3. 100කට 3 කියලා ගන්න. ඊළඟට 22 බලන්න. 22 වෙනි අභ්‍යාස. සේවිත ගමගේ පොදු සමාගම වසරක වගකීම් සහතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබයි. ඒ වගකීම් සහතික ප්‍රතිපාදන කියන්නේ ලාභයෙන් කරන අඩු කිරීමක් නේ. අනාගතයේ අලවීම් පසු සේවා සැපීම සඳහා 2019 4 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය 525යි. 2020 331 දිනේ අවසන් වර්ෂය සඳහා ගෙවූ වගකීම් සහතික වියදම සහ හඳුනාගත් වගකීම් සහතික වියදම් පිළිවෙලින් 375ක් සහ 650ක් විය. LKS 37 ප්‍රතිපාදන අසම්භව්‍යත්වයන් සහ සම්භව්‍යත්වම් ප්‍රමිතියට අනුව 2020 331 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හඳුනාගත යුතු වගකීම් සහතික ප්‍රතිපාදන කුප්පන. දැන් මේක අපිට ගිණුමකින් ලේසියෙන් හදාගන්න පුළුවන්. වගකීම් සහතික ප්‍රතිපාදන. දැන් මේක අපිට ආරම්භක ශේෂය දීලා තියෙනවනේ. දැන් අපි දන්නවා වගකීම් සහතික ප්‍රතිපාදනය කියන අපේ වගකීම. නේද? නිශ්චිත වශයෙන්ම අපිට තීරණය කරන්න බැරිනේ. කාලය සහ ප්‍රමාණය අවිනිශ්චිත බැඳීමක් තමයි ප්‍රතිපාදනයක් කියලා කියන්නේ. නේද? අලුයම් පසු සේවා කොච්චරක් සපයන්න වේද, කොයි කාලෙ සපයන්න වේද, හැබැයි මේක බැඳීමක් හැටියට අපි නිශ්චිතව හඳුනා ගන්නවා. හරිද? එතකොට ආරම්භක වගකීම් කීයක් තියෙන්නේ? 19/4 දින වගකීම් සහතික ප්‍රතිපාදනය 525යි. 525යි වගකීම. මෙන්න මේ ඉලක්කම් දෙක හරියට හඳුනාගත්තා නම් හරි ඊළඟ දෙක. ඊළඟ මෙහෙම කියන අපිට 2020 331 දිනේ අවසන් වර්ෂ සඳහා ගෙවූ වගකීම් සහතික වියදම. දැන් ප්‍රතිපාදනය කළා ගෙවලා තියෙන කොටස. මුදල් බැර වගකීම් සහතික ප්‍රතිපාදන හර කියලා ගෙවපු ටික දාන්න පුළුවන්. 375ක් ගෙවලා තියෙනවා. ඉතින් අලවියෙන් පස්සේ සේවා සපයනකොට මේ වින් කරපේක අඩු වෙන්නේ. මුදල් බැර වගකීම් සහතික ප්‍රතිපාදන හර. මුදල් බැර වගකීම් සහතික ප්‍රතිපාදන හර. ඊළඟ මොකද්ද? හඳුනාගත් වගකීම් සහතික වියදම. ගෙවූ වගකීම් සහතික සහ හඳුනාගත් වගකීම් සහතික වියදම කියන්නේ හඳුනාගත් වියදම කියන්නේ ඒ අවුරුද්ද තුන ලාභ මාරුකර ප්‍රමාණයයි. ඊයද ලාභයට ගලපලා තියෙන්නේ 375ක් සහ 650. 650. ඔය ඉලක්කම් දෙක හඳුනාගත්තා නම් හරිද? කොහොමද ආරම්භක වෙන් කිරීම බැලන්ස් රේෂියක් කියලා අපි දැනගන්නේ. නේද? ඒකෙන් සේවා සපයලා තියෙනවා. එතකොට මේ වගකීමෙන් අපි නිදහස් වෙලා තියෙනවා. මුදල් බැර වගකීම් සහතික ප්‍රතිපාදන කිනුම හර. අර කාලච්ඡේදය තුළ වියදමක් හැටියට දාලා තියෙනවා කියන්නේ කෙලින්ම ලාභයන්නේ. එහෙනම් අහන්නේ මොකද්ද? අහන්නේ 2020 331 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හඳුනාගත් වගකීම් සහතික ප්‍රතිපාදන. එතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට මේක කොච්චරක් ඉතුරු ප්‍රමාණය යනවද කියලා අහන්න. මේක මේ විදිහටම කලින් අවුරුද්දේ ගැළපිල්ලක් වශයෙන් දීලා තිබ්බ සමාගමකේ. 5යි 7යි 6 5යි 11යි 1175යි 0යි 8යි 3යි 11. මෙන්න මේවායේ ගිණුමකින් හදාගත්තා නම් ඔබ පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන්. පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන්. ඔව් දැන් මේවා තේරුම් ගත්තාම ආයෙත් තවත් අපිට කරගන්න පුළුවන් මේක. ඊට කලින් අවුරුද්දෙත් මේකම වෙන තිබ්බේ. මේක දීලා තිබ්බේ වෙන තැනක. සමාගම් අවසන් වෙන්නේ මේ ගැළපිල්ලක් වෙන තමයි මේක දීලා තිබ්බේ. ඒකෙත් අපි ලාභයෙන් අඩු කරන්න කීයක්ද ජංග වාක්‍යවල කීයක් කරනවද කියලා හොයාගන්න තිබුණා. මේකත් ඒකම. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන්. හතරවෙනි උත්තරය. 22ට 4 කියලා අපිට ගන්න පුළුවන්. 22ට 4. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 23 වෙනි ගැටලුව. ඒකත් අපි නිතරම කරන ප්‍රශ්නයක් නේද? ප්‍රත්‍යාගන්නේ සම්බන්ධ ගැටලුවනේ. බලමු මේක පුළුවන්ද කියලා. සේවිත දමිත පොදු සමාගමේ 2020 331 දින අවසන් වර්ෂ සඳහා ලාභය සහ වෙනත් විශ්ින් ආදායම් පිළිවෙලින්. ලාභය සහ වෙනත් විශ්ින් ආදායම්. දැන් මේක මම නෝට් එකක් වෙනම කරනවා සමාගම් මේ හරි කරද්දී. එතකොට මේ ප්‍රත්‍යාගන සම්බන්ධ සීලයකට නෝට් එකක් වෙනම සාකච්ඡා කරනවා. දැන් අපි ගණන් වලින් මොකක් ගොඩක් අවස්ථාවල සාකච්ඡා කරා.
බලන්න සීමිත දමිත පොදු සමාගම 20 23 අවසන් නිසා ලාභය සහ වෙනත් තිස්සෙන් ආදාය. ලාභය කියන්නේ කාලච්ඡේද ලාභය කියන එකනේ. කාලච්ඡේද ලාභය කියන්නේ 1500. කාලච්ඡේද ලාභය සහ වෙනත් තිස්සෙන් ආදාය. වෙනත් විස්තීර්ණ ආදාය. කියන්නේ 800. දැනට මෙයාගේ මුළු විස්තීර්ණ ආදායම තියෙනවා කියන්නේ 2300ක් නේ මුළු විස්තීර්ණ ආදායම. හරි. ඒතර ඒ තත්ත්වය තමයි දැනට දීලා තියෙන්නේ. කාලච්ඡේදයේ සුද්ධ ලාභය දීලා තියෙනවා 1500ක්. වෙනත් විස්තීර්ණ ආදායම 800ක් වෙනවා. ඒතර මේ දෙක එකතු කරලා අපි කියන්නේ මුළු විස්තීර්ණ ආදායම කියලා. මුළු විස්තීර්ණ ආදායම ඔක තමයි අර සමාගම අවසන් වෙන අවසාන කොටස. අවසාන කොටස. හරි. එතකොට මෙන්න මෙහෙම කියනවා. වෙනත් විස්තීර්ණ ආදායම් ලෙස හඳුනාගෙන ඇත්තේ ප්‍රවර්තන වර්ෂය තුළදී ඉඩම් හා ගොඩනැගිලි දෙවන වරට ප්‍රත්‍යාගන කිරීම ඇති වූ 800ක අතිරික්තයයි. මේක මේ දෙවන වර ප්‍රත්‍යාගන්න උත්තරය මෙතන දාලා තියෙනවා. දෙවන වර ප්‍රත්‍යාගන්නේ කියපුවම පළවෙනි ප්‍රත්‍යාගන හිලව් කරන්න එපේ. මුල් වර ප්‍රත්‍යාගන හිලව් කරලානේ සුද්ධ ප්‍රතිඵලෙ මෙතන ගලපන්නේ. දැන් බලමු මොකද්ද කරලා තියෙන්නේ කියලා මෙයා. ඔව්. වෙනත් විස්තීර්ණ ආදායම් ලෙස හඳුනාගෙන ඇත්තේ ප්‍රවර්තන වර්ෂය තුළදී ඉඩම් සහ ගොඩනැගිලි දෙවන වරට ප්‍රත්‍යායන කිරීම තුලින් ඇති වූ 800ක අතිරික්තයයි. 2016 3.31 කියන්නේ පරන්නේ 2016 3.31 දින ඉඩම් සහ ගොඩනැගිලි ප්‍රථම වරට ප්‍රත්‍යායන කිරීමෙන් 350ක ඌනතාවයක් ඇති වුණා. ඒක තමයි ගැටුවදී. එතන මුල් වර ප්‍රත්‍යාගන්නේ ඌනතාවයක් ඇති වෙලා පස්සේ 800කට ලාභයකට ප්‍රත්‍යායන කළා තියෙන්නේ. දැන් මෙතන දාලා තියෙන වැරදියට අර දෙවන වර ප්‍රත්‍යායන කරාලු 800ට ඒක කෙලින්ම මෙතන දැම්මා. හිලව් කිරීම කරලා නැහැ. හිලව් කිරීම කරලා නැහැ. වැරදි නේද උන්ට? නේද? දැන් හිලව් කිරීම කරා නම් අපි කොහොමද කරන්නේ? මුල් වර ප්‍රත්‍යායන ලාභයක් තියනවලු 350ක් නේ. ඉතින් අපි දන්නවා මුල් වර ප්‍රත්‍යාගන අලාභය හැම වෙලෙම දාන්නේ කොහාටද? මුල් වර ප්‍රත්‍යාගන අලාභය දාන්නේ හැම වෙලේටම වෙනත් පියදම් වලට. තේරුණාද? මුල් වර ප්‍රත්‍යායන ලාභයක් આવත් වෙනත් විශ්ින ආදායම්ට ඉස්සලම දාන්නේ. මුල් වර ප්‍රත්‍යායන ලාභයක් આવත් මුලින්ම දාන්නේ වෙනත් වියදම් කියන ශේෂය යටතේ. එතකොට දැන් මේ හිලව් කරනවා කියන්නේ වෙනත් වියදම් වලට ගියපු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අපි කියව වෙනත් ආදායම් වලට දානවා කියලා. වෙනත් ආදායම් බැර. වෙනත් ආදායම් බැර. ඒ කියන්නේ එකතු වෙනවා වෙනත් ආදායම් වලට 350 මෙතන දාන්න. වෙනත් ආදායම් වලට 350ක් බැර වෙනවා. ඒ කියන්නේ වෙනත් වියදම් වලට හර වෙච්ච යවුදේ පාඩුව, ප්‍රත්‍යායන පාඩුව හිලව් කරා කියන්නේ වෙනත් ආදායම් වලට බැර කරනවා. ඒතර වෙනත් ආදායම් බැර කරා කියන එක හිලව් වුණා. දැන් දෙවෙනි වතාවේ 800 ප්‍රත්‍යායන කළා තියෙනවා. ඒකනේ මේක පාර දාලා තියෙන්නේ. ඒතර මේක හිලව් වෙච්චාම තව ලාභය කීයද අපිට තියෙන්නේ? තව ලාභය තියෙන්නේ 450යි. මෙතෙන් එන්න ඕනේ 450. වෙනත් විශ්ින ආදායම් වලට එන්න 450. හරිද? ඒතර ඉඩම් කොහොම හරි අපි ඉඩම් ගොඩ දෙකම 800කට වැඩි දක්ෂරු කරන්නේ. ඒතර ඉඩම් ගොඩනැගිලි හර 800. ඉඩම් ගොඩනැගිලි හර 800යි. ඔව් වෙනත් ආදායම් බැර 350යි. වෙනත් ආදායම් බැර 350යි. වෙනත් විශ්ින ආදායම් බැර 450. අනේ වෙන තමයි හර බැර යන්නේ. පැහැදිලිද? කොහොමද හර බැර යන්නේ? ඉඩම් ගිණුම හර 800යි. ඉඩම් ගිණුම හර 800යි. ඊට අපිට ගන්න පුළුවන් වෙනත් ආදායම් බැර 350 අර පරණ එක හිලව් වෙච්ච එක සුද්ධ ටික අපි සුද්ධ ටික කෙලින්ම වෙනත් විශ්ින ආදායම් වලට බැර කරනවා. වෙනත් විශ්ින ආදායම් බැර කරනවා. ඔබයි යන්නේ නේ. හරි? ඉඩම් ගිණුම හර වෙනත් ආදායම් බැර වෙනත් විශ්ින ආදායම් බැර. දැන් මොකද වෙන්නේ? අපි ගහන්නේ 2020 3.31 දිනේ අවසන් වර්ෂය සඳහා නිවැරදි ලාභය සහ මුළු විස්තීර්ණ ආදායය. නිවැරදි ලාභය. දැන් ඉස්සල ලාභය 1500ක් තිබ්බේනේ. ඔව් 1500 තියෙන මේක ගලපන්න නැතුවනේ. මේක ගලපුවාට පස්සේ වෙනත් ආදායම් ගලපුවාට පස්සේ වැඩි වෙන්න ඕනේ. 1850ක් වෙනවා. හරි 1850ක් වෙනවා. වෙන්නේ ඒක තමයි බණ මොකක් කරේ. සෝදා
සුදා මේක මොකක්ද උනා නේද කොටක් ගන්න. මේ කැමරාවක් කරනවා. දැන් බලන්න මේකේ වෙනත් ආදායම් 350 ගත්ත නිසා කාලච්චිදාම ඉස්සර 1500 තිබෙනේ. මේකට ආදායම එකතු වුණා කියන්නේ 1850 දක්වා වැඩි වෙන්න ඕනේ. ඒ උත්තරේ තියෙනවානේ. ඊළඟට මේ වෙනත් විශ්ින ආදායම ගලපන්නත් මේ 450 මේක නෙවෙයි 800 නෙවෙයි. ඒකට දැන් බලන්න. කාලච්චිදාමේ 1850 450 එකතු කරලා 5 10යි 9 13යි 2300 2300 දෙන්නේ නේ. හරි. එතකොට උත්තරේ අපි ගමු 5 වෙනි එක 23ට 5. විසිතුනට 5 වෙනි එකෙන් තේරෙනවද? වෙනත් ආදායම වලට 350 බැර වෙනවා අර හිලව් කරන එකනේ. වෙනත් වියදම් හර වෙච්ච එක ගියවොත් වෙනත් ආදායම බැර වුණා කියන එතන වෙනත් ආදායම වලට 350 ගලපන්න. එතන මුළු වෙනත් විශ්ින ආදායම වලට ගන්න ඊටු ටික හිලව් වුණාට පස්සේ සුද්ධ ලාභය තියෙන්නේ 450. නේද? සෙකේද? හරි. එතන මේ විදිහට ගන්න වෙනත් ආදායම වලට 350යි. කාලච්චිදාම එතකොට මේක වෙනස් වෙනවා 1500ට මේක එකතු වෙනවා. වෙනත් විශ්ින ආදායම යන්නේ හරි එක 450. එතකොට මුළු විශ්ින ආදායම මේ ගන්නට එනවා 2300ක් ඇති වෙනවා. එතකොට උත්තරේ 5. උත්තර උත්තරේ ගන්න. 23ට 5. ඊළඟටත් අපි ගන්නම එකක් තමයි 24 25 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත් තොරතුරු භාවිතා කරන්න. අහන්නේ මොනවද ඉස්සෙල්ලා? අතොග පිළිවෙලට අනුපාත සහ පොලි ආවරණ අනුපාත. මම හිතන්නේ මේක ප්‍රශ්න පත්‍ර 5ක විතර අපිට අහුවෙච්ච එකක්. 5ක 6කම අපි කරපුවාගේ මේ තොග පිළිවෙලට අනුපාත සහ පොලි ආවරණ අනුපාතේ මම හැමදාම පොලි ආවරණ අනුපාත එනවම කියලා. ඒ ටික පාඩම් කරගන්න. තොග පිළිවෙලට අනුපාත කියන්නේ තොගේ විකුණුම්බාට පත්වන වාර සංඛ්‍යාව. තොගේ විකුණුම්බාට පත්වන වාර සංඛ්‍යාව. විකුණුම් පිළිවෙල බෙදීම සාමාන්‍ය තොගේ. විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. දැන් බලන්න තොග පිරිවැය අනුපාතය හොයලා විකුණුම් පිරිවැය සාමාන්‍ය තොගෙන් බෙදන්න බලන්න. විකුණුම් පිරිවැය සාමාන්‍ය තොගෙන් බෙදා. විකුණුම් පිරිවැය දීලා තියෙනවා 4200. ගාණෙම දීලා තියෙනවා 4200. සාමාන්‍ය තොගය කියන්නේ මුල තොගය දන අග තොගය බෙදීම දෙක කියන එකනේ. දෙකම දීලා තියෙනවානේ. මුල තොගය කීයද? 800 අග තොගය කීයද? 600ක් 8 14යි 700. 4යි 42යි. වාර 6යි. තොගේ විකුණුම්බාට පත්වන වාර සංඛ්‍යාව වාර 6යි. තොගය විකුණුම්බාට පත්වන වාර සංඛ්‍යාව වාර 6යි කියලා ගන්න පුළුවන්. වාර 6යි. තොගේ විකුණුම්බාට පත්වන වාර සංඛ්‍යාව වාර 6යි. විකුණුම් පිළේ බෙදීම සාමාන්‍ය තොගය. මුල තොගය අග තොගය එකතු කරලා දෙකෙන් බෙදන්න. ඒක සාමාන්‍ය තොගය ගන්න පුළුවන්. දැන් ඒක විතරක් හදලා බෑනේ. දැන් උත්තරේ 6 උත්තර 3ක්ම තියෙනවා. 3 වතාවක් 6 උත්තරේ තියෙනවා. ඒතර ඒ තුනෙන් එකක් තමයි ඉන්නේ. පොලි ආවරණ අනුපාතය මතකද? බදු පෙර සුද්ධ ලාභය දන. මේක පාඩම් කරගන්න. පොලිය බෙදීම පොලිය. ඒ කියන්නේ ලාභයෙන් පොලිය කී වතාවක් කවර් කරගන්න පුළුවන් ව්‍යාපාරේ. ලාභයෙන් පොලිය ආවරණය කරගත හැකි වාර සංඛ්‍යාව තමයි මේ පොඩි ආවරණ අනුපාතයකින් හදාස් වෙන්නේ. ඒ බදු පෙර ලාභයත් අපිට හොයාගන්න වෙනවනේ. ඒ විකුණුම් පිරිවේ නම් ඉස්සරහට හදන්න ඕන. ඒ විකුණුම් පිරිවේ දීලා තියෙනවානේ 4200. ඒකේ මොනවද අඩු කරන්නේ? මෙහෙම වියදම් පොඩි වියදම් මේ අඩු කරන්නේ. බදු පෙර සුද්ධ ලාභය. ඒකට අඩු කරන්න ඕනේ මෙහෙම වියදම් 1200. මෙහෙම වියදම්. තා පොලිනේ. පොලි කියත් 320. බදු පෙර සුද්ධ ලාභනේ ගන්නෙ. ඒතර බදු අඩු කරන්න ඕනේ. 4200න් අඩු කරන්න ඕනේ 1520. 80යි 11න් 5ක් 6යි 3න් එකක් 2යි. 2680. දැන් ආදේශ කරමු බදු පෙර සුද්ධ ලාභය කියන්නේ මේක. බදු පෙර සුද්ධ ලාභය.
2680 ධන පොලිය කීයද 320යි බෙදීම 320 හරි මේක කපන්න යන්න එපා ධනනේ තියෙන්නේ එතකොට දැන් හදන්න පුළුවන් තේරෙනව නේද බදු පෙර සුද්ධ ලාභයේද විකුණු පිරිය මේ වේදම් පොලිය ටික අඩු කරලා ගන්න පොලිය දීලා තියෙනවා පොලියෙන් ආයෙ බෙදන්න තියෙනවා 8යි 10යි 7යි 10යි 3යි බෙදරි ලක්කමක් ඉන්නේ නැද්ද ඒක බදු පෙර කියලා 1280 1280 2800 ඔව් විකුණු පිරිය sorry විකුණු පිරියේ දෙතර දර ලාභය ගන්න ඕනේ දර ලාභය එතන වැරදුනා දැන් විකුණු සහ විකුණු පිරිය අතර දර ලාභයෙන් වේදන් අඩු කරන්න තියෙන්නේ මේ කොට හදා ගන්න ආයේ එතන දර ලාභය ගන්නකෝ 7000න් 4800ක් අඩු කරලා 7000න් 4200 විකුණු වල විකුණු පිරිය අඩු කරලා දර ලාභය ගන්න ඕනේ දර ලාභය වේදන් අඩු කරලා සුද්ධ ලාභය නෙමෙයි හරි ඒ විදිහට ගන්න බදු පසු ලාභේ නෑ ඔය මේකට ගන්න බදු පෙර ලාභේ මොකද්ද පොලි ආවරණ අනුපාතයට ගන්න බදු පෙර සුද්ධ ලාභේ බදු පෙර සුද්ධ ලාභ එතකොට මේකේ වැරදුනේ අපිට මෙතනින් මේ ලාභේ ධන ලාභේ ගන්න නැතුව අපි කියන්නේ විකුණු පිළියට ගත්ත එක ධන ලාභය 800යි 6න් 4ක් 2යි 2800 දැන් බලන්න සුද්ධ ලාභය කීයද කියලා ධන ලාභය 2800යි මෙහෙම වේදම් පොලිය එතකොට 2800න් 1520 80යි 1380යි බදු පෙර සුද්ධ ලාභය 1280යි 1280 ඔව් 7න් 5ක් 2යි 1280 හරි 1280 දැන් සුරු කරන්නකො 1280ට 320ක් එකතු කරා 8යි 10යි 1600 නේ 1600 බෙදේ 300 බෙදෙනවා ඒ කියන්නේ 3200ක් කරන 10ක් තවත් හරියට 5යි වාර 5යි හරි 1600 බෙදන්න 320 ඒ කියන්නේ 100 1600 10ක් තවත් 3200ක් වෙනවා ඒ කියන්නේ හරියට 5යි වාර 5යි දැන් උත්තර දෙකම තියෙනවානේ මේ තොග පිට වාර ගාන වාර 6ක් පොඩි ආවරණ පදේ වාර 5ක් දෙකම තියෙන කොහොමද උත්තරාංක 2 24ට 2 කියලා ගන්න පුළුවන් 24ට 2 තොග පිට අනුපාතය 6යි පොඩි ආවරණ අනුපාතය වාර 2යි වාර 5යි උත්තරේ 2 රයිට් ඒකම තව කොටසක් ගන්නනේ 5 25 සමාගමේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතසක් කොටසක ඉපෙනවා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය හිමිකම් මත කියපුවාම කෙලින්ම හිමිකම කියන්නේ ප්‍රාර්ථනය කියන එක කොටස් ප්‍රාර්ථනය නේද හිමිකම් මත ප්‍රතිලාභය හිමිකම යටට ගන්නවා ප්‍රතිලාභය කියන්නේ එතන නම් බදු පසු සුද්ධ ලාභය ගන්නෙ වැඩි කිරීම 100 හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය ගන්න ඔය විදිහනේ හිමිකම කියන්නේ දැන් මෙතන සාමාන්‍ය කොටස් තර සංචිත්ත බණේ ඔක්කොම එකතු කරන්න ඕනේ හිමිකම් ප්‍රාර්ථනය කියන්නේ සාමාන්‍ය කොටස් තන සංචිත ණය ප්‍රාර්ථනය කියන්නේ වරණී කොටස් ණය කරවා ගන්න හරි දැන් මෙතන හිමිකම් ප්‍රාර්ථනයේට සාමාන්‍ය කොටස් ටික එකතු කරා මොනවා සාමාන්‍ය කොටස් සංචිත දෙකම තියෙනවද බලන්න මෙතන යටින් දීලා තියෙනවනේ 2020 3යි 31 දිනට නිකුත් කළ සාමාන්‍ය කොටස් ගන්න 400ක් වූ අතර මෙතනට ව්‍යාපාර හිමිකම 4400 වන හිමිකම 4400 අපි බදු පසු ලාභය ආය ගන්න ඕනේ බදු පෙර ලාභය තමයි ඉස්සලා ගත්තේ නේ ඔව් බදු පසු ලාභය ගන්න
බදු පෙරලාභය කියනවා 1280යි. ඉස්සරහ 1280නේ. හරි. 1280යි. ඒකෙන් බද්ද අඩු කරා 400. එන්න බදු පසු ලාභය 880යි. 100% වශයෙන් කියනවා. සාමාන්‍ය ප්‍රතිශත දෙනවා ටිකක් අර කැපෙන ඉලක්කම් තමයි දෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් බලන්න කැපෙන්නේ නැති ඒවාම ආවොත් වෙන විදිහකට හදන්න බලන්න. නේද? හරියටම 120ක් වෙනවනේ බලන්න. 44ක් 288යි. හරියටම 120ක් වෙනවා. මොකද්ද හිමිකම් මත ප්‍රතිලාභ. ඒ කියන්නේ 23ක්ම තියෙනවානේ. 20 20 23ක් තියෙනවා. හරි? අනේකයි. ඊළඟ අනිවාර්යෙන් හොයන්න ඕනේ කොටසක ඉපෙම කියන්නේ කොටසක ලාභය කියන්නේ. දැන් මේවා අපි අනුපාතයට කතා කරන අනුපාත 14ක් තියෙනවා කරන්නේ. අනුපාත 14ක්. ඒ 14න් ඔය එනම අනුපාත තමයි. කොටසක ඉපෙම. ඔක අන්තිම අනුපාත වශයෙන් තියෙන අනුපාතය. කොටසක ඉපෙම කියන්නේ කොටසක ලාභය කියන්නේ. මුළු ලාභය කොටස් ගන්න බෙදා. මුළු ලාභය කොටස් ගන්න බදුපසු ලාභය දෙන්න කොටස් ගන්න. මෙහෙම ලියන්න. බදු පසු ලාභය බෙදීම සාමාන්‍ය කොටස් ගන්න. බදුපසු ලාභය බෙදීම සාමාන්‍ය කොටස් ගන්න. ඒ බදුපසු ලාභය අපි දැන් හොයලා තියෙනවානේ 880යි. කොටස් ගන්න දීලා තියෙනවා. කොටස් ගන්න 400 නේ දුන්නේ. 400. එතකොට දශම ස්ථාන තිබ්බ මෙතනින් 2.20යි රුපියල්. 2.20යි. 2.20යි කොටසක ඉපියුම්. දැන් දෙකම තියෙනවා තුනේනේ. ඉතින් අපිට පුළුවන් 25ට තුන්වෙනි උත්තරේ තෝරගන්න. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාත 20යි කොටසක ඉපෙම 2.20යි. මේ ඉතින් හදලා හුරු වෙන්න දැන් සූත්‍රේ කොච්චර පාඩම් කරගත්තත් ආදේශයේදී අපිට මොනවද මේවට ගන්නෙනේ. ඒවා තීරණය කරගන්න ඉපේ. ඒ නිසා ගණන් හදන්නම ඕනේ. හදලාම තමයි මේ හුරු වෙන්න තියෙන්නේ. හරි? 26. අභ්‍යාස අංක 26. ඒක කොස්ටිං එකක් නේද බලමු. පහත් තොරතුරු සමාගමක් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාළ වේ. මුළු පිරිවේ 250. ඍජු පිරිවේ 60. නිෂ්පාදන නොවන පොදුකාර 100යි. ඊළඟ කියන්නේ. සියලු ඍජු පිරිවැය විචල්්‍ය පිරිවැය. තවද නිෂ්පාදන පොදුකාර පිරිවෙන් 50ක් නිෂ්පාදන නොවන පොදුකාර තවද නිෂ්පාදන පොදුකාර පිරිවෙන් 50ක් සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවෙන් 25ක් විචල්්‍ය පිරිවැය. මෙම භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය සහ ඒකක විචල්්‍ය පිරිවැය. නිෂ්පාදන පිරිවැය කියපුවාම අර නිෂ්පාදන නොවන පොදුකාර ටික අහු වෙන්නේ නැහැ. ඔව් බලමු දැන් මෙහෙම යන්නේ. දැන් මුළු අගේ නම් මුළු දාන්න වෙන්නේ. දැන් මුළු පිරිවැය කියන සංකල්පය දීලා තියෙනවානේ. මුළු පිරිවැය කියන්නේ 250. ඒක උත්තරේ කියන්නකො. ඒතර ඍජු පිරිවැය දැන් අපි පටන් ගමු. ඔන්න ඍජු පිරිවැය. කීයක් දීලා තියෙනවද? 60යි. ඍජු පිරිවැය 60යි. දැන් නිෂ්පාදන පොදුකාරය සහ නිෂ්පාදන නොවන පොදුකාර දෙකම එකතු වෙලානේ මුළු පිරිවැය හැදෙන්නේ නේද? අපිට දීලා තියෙනවා නිෂ්පාදන නොවන ටික නන්නේ. නිෂ්පාදන නොවන පොදුකාර. ඊයද? නිෂ්පාදන නොවන පොදුකාර 100යි. එහෙනම් මෙතන වෙනස නැහැ නිෂ්පාදන පොදුකාර කියන්නේ. නිෂ්පාදන පොදුකාර. තේරුණාද? දැන් ඍජු පිරිවැය කියන්නේ ප්‍රාථමික පිරිවැය. සියලුම ඍජු වේදම් කියන්නේ ප්‍රාථමික පිරිවැය. ඍජු ද්‍රව්‍ය, ඍජු සමය, ඍජු අනුකූල වේදම් මේ සෙට් එකනේ. එතකොට ඒකට අපි නිෂ්පාදන පොදුකාර එකතු කරනවා සහ නිෂ්පාදන නොවන ටිකත් එකතු කරනවා මුළු පිරිවැය. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ දෙක. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ දෙක. මුළු පිරිවැය කියන්නේ එකට ලාභ යන වක්‍ර වේදෝත් එකතු කරනවා. නිෂ්පාදන නොවන පොදුකාර එකතු කරනවා. දැන් දීලා තියෙන මුළු පිරිවැය නිසා දැන් අපිට මෙතන වෙනස ගන්න පුළුවන්. 9 6 15යි 90000යි. හරි. ඔතනින් නිෂ්පාදන පොදුකාර ගමු. 90000 කියන උත්තරය නෑ ඒකක නිෂ්පාදන පිරිවැය. ඒකක නිෂ්පාදන පිරිවැය. මුළු පිරිවැය 250. 260යි. ඉතින් අපි හුවා 9 15යි නිෂ්පාදන පොදුකාර. ඒකකයක නිෂ්පාදන පිරිවැය හර තියෙන එකනේ.
sorry ඒකක නිෂ්පාදන පිරිවේ. හරි හරි. දැන් මෙතන නිෂ්පාදන පොදු කාර්ය අපි හොයාගත්තනේ. මේ දෙක එකතු වෙන්න බෑ නිෂ්පාදන පිරිවෙන්නේ. 150. හරි. එතන 150 කියන උත්තරයට යන්න පුළුවන් නේ. 150. ඒක ඒක නිෂ්පාදන අපි හොයාගත්ත නිෂ්පාදන පොදු කාර්යය. පොදු කාර්ය නෙවෙයි අහලා තියෙන. අහලා තියෙන නිෂ්පාදන පිරිව. එතකොට ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදු කාර්ය එකතු කරලා මුළු නිෂ්පාදන පිරිව යන්න පුළුවන්. ඒකක නිෂ්පාදන පිරිව රුපියල් 150. හරි ඒක හරි. එතන 150 උත්තරත් තුනක් තියෙනවානේ. ඊළඟට ඒකක මුළු විචල්්‍ය පිරිවරු. අර ඡේදයෙන් හොයාගන්න පුළුවන්. ඉස්සලා මොන්න ඒකක ඍජු පිරිවේ 60ක් දීලා තියෙනවා. ඒක විචල්්‍ය කියන කොහොමද? ඍජු පිරිවේ විචල්්‍ය. නිෂ්පාදන වලත් එක්ක වෙනස් වෙනවානේ. තව මොනවද විචල්්‍ය තියෙන්නේ? එතන මේ ඡේද කියන්නේ සියලු ඍජු පිරිවේ විචල්්‍ය පිරිවේ තවද නිෂ්පාදන පොදු කාර්යයෙන් 50ක් සහ නිෂ්පාදන පොදු කාර්යයෙන් 50 කියන එතනින් 45ක් ගන්න. මේකෙන් 50ක් විචල්්‍ය. ඒක තව නිෂ්පාදන නොවන පොදු කාර්යයෙන් 25ක් විචල්්‍ය. මේකෙන් 25ක් විචල්්‍ය. ඒ කියන්නේ 25යි මම තමයි 25. 5 5 10 7 9 13 130. 150 130 උත්තරේ පහට යන්න පුළුවන් නේ. 26ට 5. තේරුණාද? දැන් ඍජු පිරිවේ සියල්ලම විචල්්‍ය කියනවා. ඊළඟට නිෂ්පාදන පොදු කාර්යයෙන් 50ක් විචල්්‍ය. මේ 90න් 50ක් කියන්නේ 45යි. නිෂ්පාදන නොවන පොදු කාර්යයෙන් 25ක් විචල්්‍ය. ඒ කියන්නේ මේකෙන් 25. 25යි 4 පංගුව. ඒ ටික එකතුව මුළු විචල්්‍ය 130. 150 130. උත්තරේ 5. අමාරු නෑ. ඉතින් අපි දන්න දේවල්ම තමයි නමුත් ටිකක් දන්න වෙනවනේ. හරි. කොහොමද ගන්න කියන එක පොඩ්ඩක් අර පේන්නේ නැහැ එකපාරටම ඇතුළට යන්න ඕනේ ගන්න. ඒකයි ගණන් හදලා හුරුවක් තිබ්බානේ එහෙම ටක් දාලා අපිට හිතෙනවා නේ. ඒ නිර්මාණය කියාව හම් වෙනවා ගණන් හදපුවා. ඔන්න දැන් පොදු කාර්ය. 27 ප්‍රශ්න වල පිළිතුරු සපයීමට පහත් තොරතුරු භාවිතා කරනවා. හොඳට බලන්න. මේකත් අපි කරපු කොටසක් තමයි. මේව තියෙනවා සමාගමක් සතුව එකලස් සහ නිමෝම් ලෙස නිෂ්පාදන පිරිය මධ්‍යස්ථාන දෙකක් ඇත. එකලස් සහ නිමෝම්. පහත තොරතුරු එම පිරිය මධ්‍යස්ථානට අදාළ වේ. යන්ත්‍ර පැය මත අන්තර්ගහන අනුපාතය එකලස් එකේ 7යි නිමෝම් එකේ 9යි. යන්ත්‍ර පැය ගණන අයවැයගත 5000යි 4000යි. කිලෝවොට් පැය අයවැයගත යන්ත්‍ර පිරිවැය භූමි වර්ග ප්‍රමාණය. ඉහත පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාත ගණනය කිරීමෙන් පසුව පහත වැරදි අනාවරණය වෙලා තියෙනවා. මොනවද? 14000ක් වූ අයවැයගත යන්ත්‍රශය මෙම ගණනය කිරීමේ ඇතුළත් කර නොමැති වේ. අවශ්‍ය නැතුව තමයි මේ අන්තර්ගහන අනුපාත හොයලා තියෙන්නේ. යන්ත්‍රශය දාලා නැහැ. පොදුකාර්ය වියදමට දාලා නැහැ. රුපියල් 10000ක් වූ අයවැයගත විදුලි ගාස්තු කිලෝවොට් පැය වෙනුවට භූමි ප්‍රමාණය මත විභාජනය කර ඇති බව හොයාගෙන තියෙනවා. ඒකත් වැරද්දක්. මොකද කිලෝවොට් පැය තියෙද්දී විදුලිය භූමි ප්‍රමාණය බෙදන එක හරි නෑනේ. හොඳම පදනමක් තියෙද්දී වෙන හොඳ නැති පදනමකට තමයි බෙදලා තියෙන්නේ. ඉහත වැරදි නිවැරදි කළ පසු නිමෝම් පිරිය මධ්‍යස්ථාන බෙදාහල මුළු පොදුකාර්ය පිරිය කොපමණද? දැන් ඉස්සල්ලාම දැනට තියෙන පොදුකාර්ය මේක හොයාගන්න වෙනවා. එකලස් බලන්න හදන හැටි එකලස් නිමෝම්. හරි. දැන් මේකම මම තියරි පන්තියේ ටියුට් එකේ කතා කරා ඇත්තටම ඔය විදිහම ගැටලුවක් බලන්න විභාගයට වෙන විදිහ. හරිද? දැන් අපිට අන්තර්ගහන අනුපාතය 7ක් දීලා තියෙන එකලස් එක. 7ක් දීලා තියෙනවා. දැන් අන්තර්ගහන අනුපාතය හදලා තියෙන්නේ මොන වගේද? ඔව්. මෙතන යන්ත්‍ර පැය මතනේ අන්තර්ගහන අනුපාතනේ. මේ 7 දෙනේ යන්ත්‍ර පැය පදනම. ඒතර යන්ත්‍ර පැය 7000යි. එහෙනම් මට කියනවා දැනට පොදුකාර්ය එකලස් එක කොච්චරක් තියෙනවද කියලා? 435. මොනවද හොයාගන්නේ මේක? එකලස් එකේ දැනට පොදුකාර්ය තියෙන කීයද? 35000. අපි ඇස්සමේන්ද්‍රගත මුළු පොදුකාර්ය අයවැයගත ඇස්සමේන්ද්‍රගත යන්ත්‍ර පැය මේක දැන් අනුපාතය වෙන පැයකටනේ යන්ත්‍ර පැයකට. දැන් යන්ත්‍ර පැය පදනමක් තමයි මේක අපි අන්තර්ගහන අනුපාතේ හොයාගන්නේ. යන්ත්‍ර පැය පදනම. හරිද? ඔය විදිහට යන්ත්‍ර පැය මත හොයාපුවම දැනට එකලස් අංශයේ මුළු පොදුකාර්ය තියෙනවා 35000. දැනට තියෙන තත්ත්වය. ඔය උත්තරය අරන් තමයි අන්තර්ගහන අනුපාතය හදලා තියෙන්නේ. ඊට මට කියන්නකො නිමවුම් අංශය කොහොමද කියන්නේ? පැය 9යි. ඒකෙත් යන්ත්‍ර පැයද? ඔව්නේ. ඒතර යන්ත්‍ර පැය එකේ තියෙනවා නිමවුම් අංශය ඔක්කොම දීලා අයවැයගත යන්ත්‍ර පැය ගන්න 4000. එහෙනම් දැන් පොදුකාර්ය කීයක් තිබුණා තියෙනවද ඒකේ? රස්කෝල දාලා ගන්න. 4 36000 4000 බෙදලා තව 9ක් ඇවිල්ලා තියෙනවා. 34000 36000 4000 බෙදලා තමයි
උත්තරේ 9ක් ඇවිල්ලා තියෙනවා. හරි. ඔන්න දැනට පවතින පොදු කාර්ය 35000 මේකේ පොදු කාර්ය තියෙන ක්ලාස් එකේ පොදු කාර්ය. මේක තියෙනවා 36000. දැන් අපිට තියෙන්නේ අර දීලා තියෙන වැරදි දෙක ගලප ගන්නයි. වැරදි දෙක ගලප ගන්න. එක වැරද්දක් තමයි යන්ත්‍රශය දාලා නැහැ. දාන්න. යන්ත්‍රශය දාලා නැත්නම් අපි දාන්න එපේ. යන්ත්‍රශය යන්ත්‍ර පිරිවැය කියන පදනමට දාන්න. යන්ත්‍ර පිරිවැය පදනමට මේ දෙකට දාන්න. යන්ත්‍ර පිරිවැය අතර අනුපාතය මොකද්ද? කුඩාම අනුපාත 160ට 120ක් කියන්නේ 4ට 3ක්. 40 වරක් 4නේ. 4ක් 16 40 වරක් 3 120යි. එහෙනම් 4 3 අනුපාත තමයි 14000 බෙදා ගන්න තියෙන්නේ. බෙදනවනේ 14000 කොහොමද බෙදනවනේ? 2000. ඒ කියන්නේ 8000ක් මෙතෙන් යනවා. 6000ක් මෙතෙන් යනවා. ඔන්න යන්ත්‍ර ෂෙයා ටික බෙදුවා යන්ත්‍ර පිරිය පදනම. මොකද ඔය ටික ගන්න නැතුවනේ අනුපාත හදලා තියෙන්නේ. අන්තර ගන්න අනුපාත හදලා තියෙන්නේ. ඔය උත්තර ගන්න නැතුව. ඊළඟට තව මොකක්ද තියෙන්නේ? රුපියල් 10000ක් වූ අයවැයගත විදුලි ගාස්තු කිලෝවොට් පැය වෙනකොට භූමි ප්‍රමාණය මත විභාජනය කරා. ඒක නිවැරදි ගන්න මොකද කරන්න ඕනේ? අර භූමි ප්‍රමාණය මත බෙදපු එක මේකෙන් අයින් කරලා කිලෝවොට් වලට නැවත බෙදලා උත්තර ටික දාන්න. හරිද? එහෙම කරන්න බලන්න. විදුලිය බිම් ප්‍රමාණය මත බෙදපු එක. විදුලිය කිද ඔක්කොම තියෙන්නේ 10000යි නේ. විදුලිය 10000යි. බිම් ප්‍රමාණය කුඩාම අනුපාතය කියන්න බලන්න. 6ට 4 දැක්කද? බිම් ප්‍රමාණය 6000ට 4000 කියන්නේ 3ට 2යි කුඩාම එකනේ. 3ට 2යි. 3ට 2යි. දැන් ඕක හොඳ නැහැ කියලා කියන්නේ. හොඳ නැත්නම් ඒක අයින් කරමු මේ තියෙන පොදු කාර්යය. පහෙන් බෙදුවා 2000යි 6000යි 4000. ඒක වරහන් කරන්න. ඒක වරහන් කරන්න. ඒ වරහන් කරේ. මේක බෙදලා හොඳ නැති හින්දානේ. මේක හොඳ ක්‍රමයෙන් බෙදන්න යන්න බෑ. දැන් ආයෙ බෙදන්න විදුලිය කිලෝවොට් පැය වලින්. විදුලිය කිලෝවොට් පැය. ඒ කිලෝවොට් පැය වල අනුපාතය කියන්නේ 3ට 7යි. කිලෝවොට් පැය වල අනුපාතයත් මේක දීලා තියෙනවා ගානේ 3ට 7යි කියලා. 3ට 7යි. 3ට 7යි. 3ට 7යි කියන්නේ එතකොට 10න් බෙදන්නේ ආයෙත් මේ 10000. 3000යි 7000. මෙන්න බෙදන්න ඕනේ මෙහෙම. ඔක වෙනස ගන්නවට වඩා වෙනස ගන්න ටිකත් පැටලෙනවා. ඒ නිසා මෙහෙම කරන්න. මේ වැරදියට බෙදපු එක සම්පූර්ණයෙන් බෙදපු විදිහම අයින් කළා දාන්න. ඒක අලුත් ක්‍රමයට ආයෙ බෙදන්න. අලුත් ක්‍රමයට ආයෙ බෙදන්න. මේ වගේම ගානක් මම පේපර් එකේ හැදුවා. මේ පොදු කාර්ය ටියුට් එක හදලා තියෙනවා. මේකම තමයි. හරි. එතකොට දැන් පුළුවන් අපිට නිවැරදි පොදු කාර්ය ටික හදාගන්න. දැන් මෙතන මොකද වෙන්නේ එතකොට? 2000යි 5000ක් යතුන 40000ක් වෙනවා මේක. එකලස් සංසය මුල පොදු කාර්ය 40000ක් වුණා. එකලස් සංසය මුල පොදු කාර්ය 40. හරිද උත්තරේ? 2000යි 3යි 5000 එකතු වෙනවා. මේකේ 2000යි 2යි 7යි 9යි 45000. 45000. හරිද? දැන් මොකද උත්තරේ? අහන ප්‍රශ්න බලන්න. ඉහත වැරදි නිවැරදි කළ පසු නිමෝම් පිරිවැය මධ්‍යස්ථානට බෙදාහල මුළු පොදු කාර්ය පිළිවෙල කොපමණද? නිමෝම් එකට. අමිතේ නිමෝම් එකේ මුළු පොදු කාර්ය දෙයින් ආවා 45000. උත්තරේ 45000යි 4. 24 4. 24 අපිට ගන්න පුළුවන් 4 කියන. 24 4. 24 4. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි 28 වෙනි එක. ඉහත වැරදි නිවැරදි කළ පසු එකලස් පිරිය මධ්‍යස්ථානයේ සඳහා මේකට. එකලස් පිරිය මධ්‍යස්ථානයේ සඳහා සංශෝධ පොදු කාර්ය පිළිවෙල අන්තර් ඝන අනුපාතය. ඔව් කොහොමද දන්නේ? දැන් එකලස් සංසය ඇස්සමේන්තු ගත මුළු පොදු කාර්ය කීයද? 40000. 40000. මේකනේ පදනම යන්ත්‍රපෑ පදනමනේ. යන්ත්‍රපෑ 5000. ඒක වෙනස් වෙන්නේ 5 වරක් 8යි. හරියට රුපියල් 8ක්. රුපියල් 8ක් කියලා. තේරුණානේ? එතකොට ඇස්සමේන්තුගත මුළු පොදු කාර්ය මේ සිද්ධි නිසා මේ ගානට ආව අලුත් ගාන 40000යි. ඒක යන්ත්‍රපෑ පදනමට තව හදන්න තියෙන්නේ. යන්ත්‍රපෑ කීයක් තියෙනවද? 5000ක් තියෙනවා. රුපියල් 8යි. එක ඒකයට එක යන්ත්‍රපෑයකට අන්තර්ගහණය කළ පොදු කාර්ය කියලා ගන්න තියෙන්නේ. එතන උත්තරේ 8 කියන්නේ කොහොමද?
එකනේ 28ට 1 27ට අපිට ආවේ 45000 කියන්නේ 4 28ට 1 ලකුණු 8ක් ගන්න පුළුවන් ඒ වගේ නිර්මාණයක් කරගන්න. දැන් මේවා ලියලියා ඕනෙත් නැති. තරණයට හරි දාලා හරියට මේ උත්තර දෙක ගන්න ඕනේ. කටුසරණක් හදන්න ඕනේ. ඒතු අමාරු. හරි. ඊළඟට අපි යනවා 29 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 29. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? ආන්තික පිරිවැය සම්බන්ධ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. පහත එක් එක් අවස්ථාවට අදාළව අනිකොත් සියලු සාධක ස්ථාවරව පවතින බව උපකල්පනය කරන්න. ස්ථාවරව පවතින බව උපකල්පනය කරන්න. හරි. එතකොට බලන්න. ඒකක දායකයේ අඩුවීම සමච්ඡේද ලක්ෂයේ ඒකක ගණන අඩුවීමට හේතු වේ. ඒකක දායකයේ අඩුවීම. සමච්ඡේද ලක්ෂයේ ගණන අඩුවීමට හේතු වෙනවලු. හරිද වැරදිද? බෙදර ගාන අඩු වෙච්චාම උත්තරේ වැඩි වෙනවා නේද? ඒක අනිත් පැත්තට වගේ. එනික හිතන්නකො සමච්ඡේද ලක්ෂය අපි හන්නේ ස්ථාවර පිරිවැය. ඒකක දායකයෙන් බෙදලා නේද? ස්ථාවර පිරිවැය 1000ක් තියෙනවා. ඒකක දායකයේ 100ක් තියෙනවා. දැන් කීයද උත්තරේ? 10යි. දැන් අපිට කියනවා ඒකක දායකයේ අඩුවීම. ඒකක දායකය මේක ස්ථාවර තියාගෙන ස්ථාවර පිරිවැය විදිහටම තියාගෙන ඒක දායක අඩු කළ බලන්න මොකද වෙන්නේ කියන්නේ. ඒක දායක 50ක් උනොත් මොකද වෙන්නේ? 30ක් වෙනවා. ඩබල් වෙලා තියෙන්නේ. නේ? කොහොමද ඉතින් යට බෙදර ගන්න අඩු වුණා කියන්නේ. ඒතර උත්තරේ වැඩි වෙනවනේ. උඩ ඒක වෙනස් වෙන්නේ නැති අවස්ථාවකනේ. එහෙනම් ඒක අපිට ගන්න බෑනේ. ඒක දායක අඩුවීම සමච්ඡේද ලක්ෂයේ ඒක ගන්න අඩු වීමට හේතුයි. අඩු වෙන්නේ වැඩි වෙන තමයි හේතු වෙලා තියෙන්නේ. වැඩි වෙනවා. ඒක වැරදි. ඊළඟ දායක විකුණුම අනුපාතයේ වැඩිවීම දායක විකුණුම අනුපාතයේ වැඩිවීම සමච්ඡේද ලක්ෂයේ වටිනාකම අඩුවීමට හේතු වේ. ඔව්. දායක විකුණුම අනුපාතයේ වැඩිවීම. දැන් අපි ස්ථාවර පිරිවැය දායක විකුණුම් අනුපාතයෙන් බෙදපුවාම තමයි නේද? සමච්ඡේද වටිනාකම එන්නේ. සමච්ඡේද වටිනාකම කියන එක පිළිවෙල කොහොමද? ස්ථාවර පිරිවැය දායක විකුණුම අනුපාතයෙන් මේ බෙදලා. හරිද? දැන් මේක මොකද්ද කියන්නේ? දායක විකුණුම අනුපාතය වැඩි වෙච්චාම සමච්ඡේද ලක්ෂයේ වටිනාකම අඩු වෙනවා. ඔව් නේද? දැන් ස්ථාවර පිරිවැය 1000යි. අපි හිතමුකෝ දායක විකුණුම අනුපාතය 50යි කියන්නේ. හරි? ඒතර බෙදීම 50 කියනම වැඩි කිරීම දානවා 100න් 50යි කියන්නේ. නෙමෙයි 50න් 100 අනිත් පැත්ත 50න් 100. එතන බෙදීම කියන එක උඩයට මාරු වෙනවා වැඩි කිරීම වෙද්දී. ඒකට 2000ක් වෙනවා. හරිද? මේකම නැවත ආදේශ කරලා බලන්න. ස්ථාවර පිරිවැය 1000යි. දැන් අපිට කියනවා දායක විකුණුම අනුපාතය වැඩි වෙනවා කියලා. අපි කියමු දායක විකුණුම අනුපාතය 75ක් වුණා කියලා. 75 100. 25 සරක් 3යි 25 සරක් 4යි. 4000 තුنين බෙදමු කීයක් වෙනවද? 1යි 3යි 1333ක් වගේ එනවනේ. ඉස්සරහ තිබ්බේ 2000යි දැන් 1300 ගානට බහැලා තියෙනවා. ඒකද මේ කියන්නේ? දායක විකුණුම අනුපාතය වැඩි වීම සමච්ඡේද ලක්ෂයේ වටිනාකම අඩු වීමට හේතු ඒක හරි. ඒ අඩු වෙලා තියෙනවා. හරි. ඔය හිතලා ගන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතුණත් ඉලක්කමක් හරි ආදේශ කරලා ගත්තොත් අපිට ඉත පැහැදිලිනේ. ඒතර දෙවෙනි එක හරි බී. දායක විකුණුම අනුපාතයේ වැඩි වීම සමච්ඡේද ලක්ෂයේ වටිනාකම අඩු වීමට හේතු වේ කියන කාරණේ හරි. සමච්ඡේද ලක්ෂයෙන් ඔබට ඒකක දායකයේ ඒකක ලාභයට සමාන වේ. ඔය දැන් සමච්ඡේද ලක්ෂයේදී විකුණුම ආදාය විචල්්‍ය වියදම් අඩු කරා දායකයයි ස්ථාවර වේදනුයි සමානයි. එතන ලාභත් නැහැ පාඩුත් නැති මට්ටම කියන්නේ දායකයයි ස්ථාවර පිරිවැය බිඳුවක් වෙන අවස්ථාව. දායකයයි ස්ථාවර පිරිවැය සමාන වෙනවනේ. එතනින් එහාට සමච්ඡේද ලක්ෂයෙන් එහාට කොහොමද ලාභය තමයි තියෙන්නේ. සමච්ඡේද ලක්ෂයෙන් ඔබට ඒකක දායකය ඒකක ලාභයට සමාන වේ. ඒකක දායකයේ ඒකක ලාභයට සමාන වේ. ඒ කියන්නේ සමච්ඡේද ලක්ෂයෙන් ඔබට කොහොමද තියෙන ලාභ තමයි. එතකොට ඒකක දායකයේ ඒකක ලාභයට සමාන වෙනවා කියලා දෙන්නේ. ඊළඟට ගන්නකො. ඒකක විකුණුම් මිල වැඩිවීම සමච්ඡේද ලක්ෂය අඩු වීමට හේතු වේ. ඒකක විකුණුම් මිල වැඩිවීම සමච්ඡේද ලක්ෂය අඩු වීමට. ඒකත් හරි. මොකද යට ඒක
අඩු වෙනවන්නේ. ඒකක විකුණුම් මිල වැඩි වීම. නිකන් අපි ඉලක්කමක් දාමු මේ. ඒකක විකුණුම් මිල 100යි විචල්්‍ය වේදම් 50යි. දැන් උත්තරේ කියලා බලන්න. 1000 බෙදීම 50. උත්තරේ 20යි. වල සමච්ඡේද ලක්ෂය. ඒකක විකුණුම් මිල වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒකක විකුණුම් මිල 150ක් කරන්නේ. විචල්්‍ය වේදම් මෙහෙමමයි ස්ථාර ප්‍රයත් එහෙමයි. දැන් කීයද? 10 බෙදීම 100. උත්තරේ 10යි. ඒක හරිනේ. ඒක අනිවාර්යෙන් නිවැරදි පිළිතුරක්. ඒකක විකුණුම් මිල වැඩි වීම සමච්ඡේද ලක්ෂ්‍ය අඩු වීමට හේතු වෙයි. විකුණුම් මිල 100 ඉඳන් 150 දක්වා වැඩි වුණා. සමච්ඡේද ලක්ෂ්‍ය 20 ඉඳන් 10 දක්වා අඩු වුණා. එතන ඒක කොහොමත් වැරදි කියලා අපි තේරුම් ගත්තානේ. ඒක වැරදි. ඒක වැරදි නම් අනිත් උත්තර ටික ගත්තොත් දැන් අපිට B සහ D කියලා වෙනම තනි උත්තරයක් නැහැ නේ. BD කොහොමත් අපිට හරි කියලා වන්නේ. BD කොහොමත් හරි. BD කියලා තනි උත්තරයක් නෑ. ඒ කියන්නේ මේ C එකත් හරි කියලා උත්තරයක් ගන්න වෙනවානේ. BCD. BCD. උත්තරේ 4 ගන්න වෙනවා. 4 වෙනි උත්තරේ ගන්න. ඒ කියන්නේ අරකට හරි. සමච්ඡේද ලක්ෂයෙන් ඔබට ඒකක දායක ඒකක ලාභයට සමාන වෙයි. ඒ කියන්නේ සමච්ඡේද ලක්ෂයෙන් එහාට කොහොමත් ලාභන තියෙනනේ. ඒ නිසා ඒක ගන්න පුළුවන්. BCD. උත්තරේ 4. 29ට 4 කියලා ගන්න. 30 වෙනි ප්‍රශ්නය නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භීම සඳහා සීමිත නිහාල් පොදු සමාගම 9 යන්ත්‍රයක් මිලදී ගැනීමට සලකා බලමින් සිටී. මෙම යන්ත්‍රය අපේක්ෂිත ඵලදායීත්ව කාලය වර්ෂ 5යි. මේ ව්‍යාපෘතියේ ඇස්සමේන්තුගත පිරිවැය සහ ප්‍රතිලාභ පහක් දී ඇත. මේක අන්තිම පාඩම ආයෝජන තීරණ. 9 යන්ත්‍රයේ ගැනුම් මිල 1100යි. යන්ත්‍රයේ ස්ථාපන පිරිවැය 200යි. පස්වන වර්ෂයේ අවසානයේ සුන්බුන්නගේ 100යි. වාර්ෂික මුදල් ගලායීම 335යි. ව්‍යාපෘති ආරම්භය අවශ්‍ය කාරක ප්‍රාර්ථන 150ක් වන අතර මේ ව්‍යාපෘති අවසානයේ අය කර ගන්න පුළුවන්. අපව හම්බ වෙනවා ඒක. හරි. ව්‍යාපෘතියේ මූලික මුදල් ගලා යාම සහ ව්‍යාපෘතියේ අවසාන වර්ෂයේ මුදල් ගලා ඒම් පිළිවෙල. ඔව් මූලික ගලා යාම ටික කියන්න බලන්න. යන්ත්‍රය ගන්න යන්නේවනේ. ඒ ටිකනේ ගන්න තියෙන්නේ. එතන යන්ත්‍රයේ ගැනුම් මිල 1100. මොන බිඳුවේදී අන සල්ලි ප්‍රමාණය. තව යන්ත්‍රය ස්ථාපනය කරා කියන එකත් මේකට කොහොමද එකතු වෙන්නේ? යන්ත්‍රේ පිරිවට එකතු වෙන එක. ඒකත් එකතු කරා. සුන්බුන්නගේ අන්තිම අවුරුද්දේ අපිට හම්බ වෙන එකක්. වාර්ෂික ගලායම් කියන්නේ පළවෙනි වර්ෂයේ ඉඳන් වෙන එකක්. දැන් මේ මූලික ආයෝජනයට අපි කියන්නේ බිඳු වර්ෂය කියන. බිඳු වර්ෂ. ඒක වෙනම ගන්න. පළවෙනි වර්ෂය, දෙවෙනි වර්ෂය, තුන්වෙනි වර්ෂය පස්සේ වෙනම ගන්න ඕන අපිනේ. ඒක වාර්ෂික ගලායම් වෙන්නේ පළවෙනි වර්ෂයේ ඉඳලා. ඒක නෙමෙයි. ඊළඟට ව්‍යාපෘති ආරම්භයේදී අවශ්‍ය කාරක ප්‍රාර්ථන 150ක් වන අතර ඒ ව්‍යාපෘති අවසානයේදී අය කරගත හැකියි. ඒක කාරක ප්‍රාර්ථන බිඳුවේදී ගිහිල්ලා තියෙනවා. මොකටදී දරන්න වෙනවා ඒක. එච්චරයිනේ. එහෙනම් ව්‍යාපෘතියේ මූලික මුදල් ගලා යාම කියලා ගන්න මෙන්න. 2යි 4යි 1450 තියෙනවා. 1450 උත්තර දෙකක්ම තියෙනවා. එහෙනම් දැන් අනිත් එකක් හදන්න. අනිත් එක කොහොමද ගන්නේ? අවසාන වර්ෂයේ මුදල් ගලා යාම. අවසාන වර්ෂයේ ගලා යාම ටික බලන්න. එතකොට පස්වන වර්ෂයේ සුන්බුන්නගෙන් අපිට 100ක් හම්බෙනවා. සුන්බුන්න අලෙවි කළා අන්තිම වර්ෂ 100ක් ගන්න පුළුවන්. ඒ වාර්ෂික මුදල් ගලායීම 585 කියලා උත්තර දාන්න බලන්න. ඔව්. වාර්ෂික මුදල් ගලායීම 335. ඒක හැම අවුරුද්දෙම වෙන එකක්. ඒක හැම අවුරුද්දෙම පුරුද්දක් පස්සෙන් එන එකක්. ලැබීමක් අපිට. හැම අවුරුද්දෙම ලැබෙනවා. ඊළඟට අර කාරක ප්‍රාර්ථන 150 දරප එක ව්‍යාපෘති අවසානයේ නැවත අය වෙනවා. ඒකත් අපිට නැවත ලැබෙන එකක් විදිහට ගන්න පුළුවන්. 5යි 8යි 5යි 585. මේ උත්තර දෙකම තියෙනවා. 1450යි 585යි කියන උත්තරයට යන්න පුළුවන්. ඔව් 30 වෙනි එකට 5. 30ට 5. හරි. ඒක බලන්න ලේසිමත් නෑ ප්‍රශ්න නේද? ටිකක් හිතලා කරන්න ඕනේ. කරලා හුරුවක් වෙන්න ඕනේ හොඳට. හරි. අපි තව ලේසි ප්‍රශ්න 5ක් විතර කරලා අවසන් කරමු. එතන හෙට දවසේ අපි ඊටු ප්‍රශ්න ටික කරලා මේ අපි පටන් ගත්ත පන්තිය අවසන් කරනවා. හරි. දැන් 2020 දක්වා අපි ඉලක්කය තිබ්බේ කරන්නේ 2012 ඉඳලා 12 13 14 15 16 17 18 19 20 අවුරුදු 9ක්. හරි මුලින් ඉඳන් හිටපු අයට හොඳයි. ප්‍රශ්න 450ක් සාකච්ඡා කරලා තියෙනවා කෙටි ප්‍රශ්න විභාග ගැන. හරි. 31 සිට 57 ප්‍රශ්න වලට කෙටි පිළිතුරු තිත්තිරි මත ලියන්න.
ව්‍යාපාරයක් වශයෙන් පිළියෙල කරන ලබන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශය. ඒ කියන්නේ බාහිර පාසල දෙනවනේ මූල්‍ය ගිණුම් කරන හදනේවා. සත්‍ය අසත්‍යාවේ කියන්න තියෙන්නේ. එතකොට මේව ප්‍රකාශන ගිණුම් කර ප්‍රමිතවට අනුකූල පිළියෙල කරා. හරියටම හරි. පොදු පරමාර්ථය හදන්නේ ප්‍රමිත සංකල්ප මූලධර්ම යොදාගෙන. කල්පනාකරණය සඳහා දෙන මේ විශේෂිත පරමාර්ථය තමයි කල්පනාකට අවශ්‍යතාවයේ පරිදි පිළියෙල කිරීම කරන්නේ. මේක සත්‍ය ප්‍රකාශය. P1 මෙම ප්‍රකාශන මූලික වශයෙන් ව්‍යාපාර සම්පත් සපයන පාර්ශවල භාවිතය සඳහා පිළියෙල කරයි. ඔය ඇල්මැති පාර්ශවයන් ඕන කෙනෙකුට මේවා පරිශීලනය කරන්න පුළුවන් පොදු පරමාර්ථය නේද? ඒක සත්‍යයි. ඒක සත්‍යයි. මෙම ප්‍රකාශන ව්‍යාපාර අතීත කාලච්ඡේද දාලා තොරතුරු සපයයි. ඔය ඓතිහාසික තොරතුරු භාවිතා කරන ලාභය හොලාභය හොයාගෙන නේද? ඇල්මැති පාර්ශවයන් ලබා දෙන ගිණුම් කරන දා මූල්‍ය ගිණුම් කරන. අන්නේ මූල්‍ය ගිණුම් කරන හතර වාර්තා තමයි පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා කියලා අපි කියන්නේ නේ. එන එක හරිනේ. අතීත තොරතුරු භාවිතා කරලා තමයි හදන්නේ. ඊළඟට කියන මෙම ප්‍රකාශන ව්‍යාපාරික ඓතිහාසික පිරිවැය පදනම මත පමණක් මිනුම් කරන තොරතුරු සපයයි. නෑ නෑ ඓතිහාසික පිරිවැයටම ලියන්නේ නෑ. දැන් දීපල පිරිත ගත්තත් නේද? අපි ප්‍රත්‍යාගන්න අගයට පෙන්වන්න පුළුවන්. ඊළඟට තොගේ ගත්තත් පිරිවැය සුදු උපලබ්ධයගේ දෙකෙන් අඩු වගේට මූලික තත්ත්ව ප්‍රකාශ කරනකොට එතරම් ඓතිහාසික පිරිවැය කැඩෙනවනේ. ඒ නිසා මෙම ප්‍රකාශන ව්‍යාපාරික ඓතිහාසික පිරිවැය පදනම මත පමණක් මිනුම් කරනවා කියන එක සත්‍ය ප්‍රකාශයක් නෙවෙයි. ඒක අසත්‍යයි. පළවෙනි තුනම සත්‍යයි කියලා ගන්න පුළුවන්. අන්තිම එක අසත්‍යයි. හරි. 32 ලාභ සමීකරණ ආශ්‍රිත ගැටලුවක්. කලින් අවුරුද්දෙත් මේ වගේම තිබ්බ හැබැයි මෙච්චරම ලේසි මීටත් වඩා ලේසි ගන්නත් තමයි ගිය සැරේ ලාභ සමීකරණ තිබ්බේ. දැන් බලන්න 20 අවුරුද්දෙත් ඒක තිබිලා තියෙනවා. ආදේශ කරන්න බාන සුද්ධ ලාභය හලාභය. ලාභ සමීකරණ. කොහොමද තියෙන්නේ? ලාභයෙන් හරියට තියෙන මේ මුලාද තොරතුරු දැක්ක ගමන් හිතන්න ඕන ලාභ සමීකරණය කියලා. ඒතොර අග ප්‍රාර්ථනේ ඉන්නේ අගවත්කම් අගවගකීම් 1790ක් අඩු කරන්නේ 800යි. අග ප්‍රාර්ථනේ 800. මුල ප්‍රාර්ථනේ මුලවත්කම් වලින් මුලවත්කීම අඩු කරන්නේ 1900 700 500. අපේ ප්‍රාර්ථන දෙක අතර වෙනස 300ක් තියෙනවා. අග ප්‍රාර්ථනේ මුල ප්‍රාර්ථනේ. එතන අග සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම්. අග සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම්. ඊට පස්සේ යටින් කියන 2023 දින අවසන් වර්ෂ තුනදී අයිතිකරු විසින් ඔහුගේ පුද්ගලික මුදලින් 120ක් ව්‍යාපාරයේ ණය වාරික ගෙවුවා. පුද්ගලික මුදලින් ණය වාරික ගෙවනවා කියන්නේ අමතර ප්‍රාර්ථන. අමතර ප්‍රාර්ථන දාලා ණය ගෙවීමක් කරලා තියෙනවා. ඒ නිසා හිමිකම වැඩි වෙනවා ඒකනේ. අමතර ප්‍රාර්ථන කියලා ගන්න ඒක. ඊළඟට තම දරුවන්ගේ පාසල් දාස්තු ගෙවීම සඳහා අයිතිකරු විසින් සෑම වර්ෂයකදීම ව්‍යාපාරයෙන් 90ක් ලබා ගැනීම. දැන් මේක වර්ෂයකට ගන්න දීලා තියෙන්නේ. ඒතර අග ප්‍රාර්ථනකට මුල ප්‍රාර්ථන එකතු කරා ගැනීමදී එකතු කරා ගැනීම 90යි. අඩු කරා අමතර ප්‍රාර්ථන. අමතර ප්‍රාර්ථන 120යි. 70යි 270. 270000යි ලාභය. 270000යි ලාභය. හරිනේ? අග ප්‍රාර්ථන ඍණ මුල ප්‍රාර්ථන එකතු කරා ගැනීම අඩු කරා අමතර ප්‍රාර්ථන. ඒක තෝරාගන්නේ අඩු කරා අමතර ප්‍රාර්ථන. ඒ ඔක්කොම එකේ දරතොර දීලා තියෙන්නේ. දැන් පහසුවෙන් උත්තර හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට රඳවාගත් ඉපයුම කියන්නේ මොකක්ද? දැන් මේකත් අපි සමීකරණ පාඩයෙන් මම රිවිෂන් එකේ දුන්නා. රඳවාගත් ඉපයුම කියන්නේ සුද්ධ ලාභයෙන් ගැල්ලි අඩු කරපුවාම එන උත්තරය තමයි රඳවාගත් ඉපයුම කියන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම භාවිතා කරපුවාට ගැල්ලි කරාට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණය තමයි රඳවාගත් ඉපයුම කියලා කියන්නේ. එතකොට ලාභය අපිට ආව කියන්නේ 270යි. ගැල්ලි කීයද? 90යි. මේක අඩු කරා. 1,80,000. ඒක ලියා ගන්න රඳවාගත් ඉපයුම කියන්නේ සුද්ධ ලාභය ඍණ ගැණිලි කියන. සුද්ධ ලාභය ඍණ ගැණිලි. සුද්ධ ලාභය ඍණ ගැණිලි. සුද්ධ ලාභ ඍණ ගැණිලි. හරි. දැන් නම් අද 10:30 12:30 පොදු කාර්ය පිරිවැය සම්බන්ධ රිවිෂන් එකක් තියෙනවා. 10:00 12:00. ඊළඟට 2 ඉඳලා 5 දක්වා තව MCQ කරන එකක් තියෙනවා. ඒකෙත් මම ලින්ක් එක දානවා. හරි මේක දැන් ලින්ක් එක දාලා තියෙන එකට සම්බන්ධ වෙන්න පුළුවන්. 2 5 එකටත් එන්න පුළුවන්. අද දවසම පද්ධතිය. හරි. ඒත් 1,80,000 තමයි මේකේ උත්තරය හැටියට ගන්න තියෙන්නේ. 32 ආ කොටස. 1,80,000. ඊළඟට අපි යන් 33 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 33.
ඒක ලේසි එකක් නේ. මෝටර රථ අලෙවි කරන සමාගමක පහත එක් එක් ගනුදෙනුව සටහන් කිරීම සඳහා යොදා ගලවන මූලික සටහන් පොත දක්වයි. මූලික සටහන් පොත. මෝටර රථ අලෙවි කරන සමාගමකනේ. ඒතර මෝටර රථ විකුණන ව්‍යාපාරික මෝටර රථ ගන්නවා කියන්නේ ගැනුම. මෝටර රථ විකුණනවා කියන්නේ විකුණුමක් නේ. සාමාන්‍යයෙන් බඩු විකුණනවා වගේ ඒකෙත් මෝටර රථ විකුණනවා කියන්නේ නේද? එක මෝටර රථයක් දෙන්නේ මෝටර රථ 3-400ක් තියෙනවා. එතකොට මෝටර රථ ණයට ගෙනීම කියන්නේ ගැනුම් ජර්නල්. මූලික පොතනේ හන්නේ. ගැනුම් ජර්නල් එක. මෝටර රථ ලොකු වුණාට විශාල වුණාට මුදල ඉලක්ක වැඩි වුණාට නේ. මේක මෝටර රථ අරන් විකුණන ව්‍යාපාරයක්. එහෙම හිතන්න ඕනේ. එතකොට ගැනුම් ජර්නල් එක. මෝටර රථ ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රක් රථයක් ණයට මිලදී ගැනීම. දැන් ඒක ඇවිල්ලා විකුණන්න ගන්න එකක් නෙවෙයි භාවිතය සඳහා ගන්න එකක් නේ. ඒක ගන්න ඕනි පොදු ජර්නල් කියලා. පොදු ජර්නල්. පොදු ජර්නල්. පොදු ජර්නලය. මෝටර රථ ණයට විකිණීම විකුණුම් ජර්නල්. මෝටර රථ ණයට විකිණීම විකුණුම් ජර්නල්. මෝටර රථ ණයට විකිණීම විකුණුම් ජර්නල්. ඊළඟට විකුණුම් කොමිස් ගෙවීම එක සල්ලි යන එක. විකුණුම් කොමිස් ගෙවීම මුදල් ගෙවීම් ජර්නලනේ. මුදල් ගෙවීම් ජර්නලය. විකුණුම් කොමිස් ගෙවීම මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවීම් ජර්නලය. 34ට යන්නේ. පහත ගනුදෙනු මගින් ව්‍යාපාරික ණය හිමි පාලන කිරීමේ ශේෂයට බලපෑම ගණනය කර ශේෂ වැඩි වේ නම් දාන ලකුණ අඩු වේ නම් ඍණ ලකුණ දෙන්න වටිනාකම ඉදිරියේ දක්වන්න ඕනේ. බලමු. 10ක වෙළඳ වට්ටමකට යටත්ව ලැයිස්තුගත මිල ලක්ෂයක් ඔබාට ණයට විරදී ගැනීම. ගැනුම් හර ණය හිමි බැර. නේද ණය හිමි වැඩි වෙනවා. හැබැයි අපි ලැයිස්තුගත මිලෙන් වෙළඳ වට්ටම අඩු කරලා වාර්තා කරන්න ගැනුම්නේ. ලැයිස්තුගත මිල කියන්නේ ලකුණු කළ මිලනේ. ඒක අපි ගිණුම්ගත කරන්නේ. එහෙනම් ලක්ෂණ 10 කියන්නේ 10000යි 90000කින් වැඩි වේ. ඒ 90000ක් වැඩි වේ. 90000ක් වැඩි වෙනවා. මොකද ගැනුම් හර ණය හිමි බැරනේ. ණය හිමි වැඩි වෙනවා 90000කින්. කොහොම පාස් ප්‍රශ්නේව තියෙන්නේ. B1 5ක මුදල් වට්ටමකට යටත්ව ණය හිමියෙකුට ගෙවිය යුතු 50000ක ශේෂ පියවර සඳහා මුදල් ගෙවීම. දැන් ඔක සමහර අය පටලවා ගන්නවා. 5ක මුදල් වට්ටමට යටත්ව ණය හිමියෙකුට ගෙවිය යුතු 50000ක ශේෂ පියවර සඳහා මුදල් ගෙවීම. දැන් වට්ටමත් හොයනවා. වට්ටම 5යි කියන්නේ උතන 5000යි 2500 නේ. 2500. එතන මුදල් ගෙවන්න ණය හිමියට 47500. වට්ටම 2500. මේ මුදල් මේ ලද වට්ටම. කීයකින් ණය හිමි අඩු වෙනවද? ණය හිමියට ගෙවපුවම ණය හිමි අඩු වෙනවා. කීයකින්ද අඩු වෙන්නේ? මේක ඇරියට මේක අඩු වෙනවා 50000. 50000කින් අඩු වෙනවා. දැන් ණය හිමිය 50000 නම් නේද? 50000ට ගෙවන්නේ 47500යි. ඉක්මනින් සල්ලි ගෙවපු නිසා අපිට සහනයකොත් හම්බෙලා තියෙනවානේ. ලද වට්ටම් 2500. දැන් මොකද වෙන්නේ? මේක පිය වෙනවනේ. මේක වැහෙනවනේ. ඒ නිසා ණය හිමිය මෙතන 50000කින් අඩු වෙයි කියලා ගන්න. ණය හිමිය 50000කින් අඩු වෙයි. 50000කින් අඩු වෙයි. right 35 වෙනි ප්‍රශ්නට යන්න. මූල්‍ය ප්‍රකාශ පිළිවෙල කිරීමේදී ඓතිහාසික පිළිවෙල සංකල්පය අනුගමනය නොකරන අවස්ථා. ඒක අර බලන්න උඩ ප්‍රශ්නේ තෝකමනේ. නේද? 31 D වලින් ඇහුවේ සිද්ධිය තමයි. ඓතිහාසික පිළිවෙල හැම වෙලේම අපි අනුගමනය කරන්නේ නැහැ. අනුගමන නොකරන අවස්ථා තියෙනවනේ. වත්කම් ප්‍රත්‍යාගන අවස්ථාවට පෙන්වන අවස්ථාව. ඊළඟ අගතෝගේ සුදු උපලබ්ධයගේට පෙන්වන වෙලාවකනේ. අන්න ඒවා වෙලාවල් වලට ඓතිහාසික පිළිවෙල නැතුව අලුත් අගයන් ප්‍රත්‍යාගන අගයන් නව අගයන් පෙන්වන අවස්ථා තියෙනවා. ඓතිහාසික පිළිවෙල කියන්නේ ස්ථාර වත්කම් වලින් දත්තු දවසයගේ පෙන්වනවා කියන්නේ. දත්තු දවසයගේට වඩා අදාගේ වෙනස් නේ. ඒ නිසා ඒ වෙනස් අගයන් මූල්‍ය ප්‍රකාශන පෙන්වන අවස්ථා උනතරම් තියෙනවා අපිට නේ. ඒක අපි කීපයක් ලියාගමු. දෙකක් අහනවානේ. එකක් ලියන්න දේපල පිරියත උපකරණ ප්‍රත්‍යාගන්නය කිරීම. 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 ඊළඟ ලියන්න තොග පිරිවැය සහ සුද්ධ උපලබ්ධයගෙන් තොග පිරිවැය සහ සුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගේට සටහන් කිරීම. ඒකෙත් තොගයක පිරිවැය ගන්න නැතුව නේ විනාගයක් කරන් තියෙනවා. තොග පිරිවැය සහ සුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගේට සටහන් කිරීම.
තොග පිරිවැය සහ සුදු උපලබ්ධි අගයෙන් වඩා අඩු වගේට සටහන් කිරීම. වඩා අඩු වගේට සටහන් කිරීම. තව ලියන්න. වත්කම් සහ වගකීම් සාධාරණ අගයට මැනීම. එතනත් මේ ඓතිහාසික පිළිවෙල වෙනස් වෙනවනේ මුල්ලගේ. වත්කම් සහ වගකීම් සාධාරණ අගයට මැනීම. වත්කම් හා වගකීම් සාධාරණ අගයට මැනීම. ඒකත් ඉතින් ප්‍රත්‍යාගන්න වගේ තමයි තින්නේ. වත්කම් සහ වගකීම් සාධාරණ අගයට මැනීම. ඊළඟ මූල්‍ය තව එකක් මූල්‍ය උපකරණ සාධාරණ අගයට මැනීම. මූල්‍ය උපකරණ භාණ්ඩාගාර පිටපත් වාගේ වනේ ආයෝජන වාගේ මූල්‍ය උපකරණ සාධාරණ අගයට මැනීම. හරි. ඔන්න ඔය විදිහට ප්‍රත්‍යාගන්නාගේ නවාගේ පෙන්වන අවස්ථා තියෙනවා. හැම වෙලෙම මූල්‍ය ප්‍රකාශ වල ඓතිහාසික පිළිවෙලම දක්වන්න ලැබෙන්නේ නැහැ කියන එක අපිට එතනින් ඔප්පු වෙනවා. ඒක අර සත්‍ය සත්‍ය ඊට පස්සේ තෝකම තමයි උඩින් අහලා තිබුණේ. හරි. එහෙනම් අපි අදට අවසන් කරමු. අපි ප්‍රශ්න 35ක් දක්වා කරගෙන ප්‍රශ්න 25ක් අද සාකච්ඡා කරලා තියෙනවා. හෙට අපි ඊතුරු ප්‍රශ්න 15 කතා කරලා අවසන් කරමු. පැය දෙකක් යන්නේ නැති වෙයි. පැයක් විතර යනකොට ඒ ටික ඉවර වෙන්නේ. ඒකෙන්ම කරලා අපි අවසන් කරමු. එහෙනම් අදට ඉවරයි.